නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැමදෙනාම සාදු කියන්නේ අනිත් ප්‍රශ්න ලියලා ඉවරනම ගෙනත් දෙන්න. එතකන් අපි ධර්ම සාකච්ඡාව පටන් ගන්නවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතනයි අද නව පුර පසළොස්වක පොහොය දවසේදී මේ ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ පෙරවස් සමාදන් වන උවසුවැසියන් මේ සැරසෙන්නේ සූදානම් වෙන්නේ ධර්ම සාකච්ඡාව සඳහායි. ධර්ම සාකච්ඡාව තුළින් විසඳ ගන්නට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. මෙහෙම අහනවා, කරුණා භාවනාවේදී කම්පා වීම මිතුරු වෙසිනෙන සතුරකු ලෙස දක්වන ලදී. මේ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. උදේ භාවනා කරද්දී අද කරුණා භාවනාව තමයි කළේ. ඒකෙදි සමින්දහඳුරු මතක් කරලා තියෙනවා කම්පා වෙනවා නම් කරුණා භාවනාව කරනකොට ඒක මිතුරු වෙසිනෙන හතුරෙක් කියලා. කරුණාව මෙතෙන්දි දක්වලා තියෙන්නේ කරුණාව ඇති කරගන්නට ඕනේ දුක්ඛිත සත්වයක් සම්බන්ධයෙන්. අනිවාර්යයෙන්ම සැපෙන් ඉන්න කෙනෙක් සම්බන්ධයෙන් අපිට කරුණාවක් ඇති කරගන්න බෑ, ඇති වෙන්නේ නැහැ. දුකේ මොනවා හරි ප්‍රශ්නකින් පීඩා විඳින කෙනෙක් සත්වයක් සම්බන්ධයෙන් තමයි කරුණාව කියන එක ඇති වෙන්නේ. එතකොට ඒ කරුණාව කියලා කියන්නේ චෛතසිකයක්. චෛතසික කියලා කියන්නේ හිතේ පහළ වෙන සිතුවිල්ලක් කියන එකනේ චෛතසිකයක් කියලා කියන්නේ. චෛතසික කියන වචනේ තියෙනවා සිතේ යෙදෙන ධර්ම කියන එක. සිතේ යෙදෙන දේවල් කියන එක. එතකොට ඒ කරුණා චෛතසිකය කුසල චෛතසිකයක්. අකුසල චෛතසිකයක් නෙවෙයි. දැන් කරුණාව කියන එක අපි අද කොහොමද කියන්නේ? දැන් අනේ මට මේ සතා දැකලා මොකක් හිතුණා කියලාද කියන්නේ? දුක හිතුණා කියලා කියන්නේ. අපි කියන්නේ දුක හිතුණා කියලා. අනේ මට මේ මිනිස්සයා හිඟන්න මේ නැත්තම් ඒ රෝගියා දැක්කම හරි දුකක් ඇති වුණේ කියනවා. දැන් ඒක අපි දුක හිතුණා කියන එක අපි කියන්නේ මේ කරුණාවක් ඇති වුණා කියන එකටම තමයි. ඒ අදහසම තමයි. හැබැයි මේ භාවිතය නිවැරදි නැහැ. මොකද දුක කියලා කියන්නේ කුසලයක් නෙවෙයි. දුක කියන්නේ මොකක්ද? දුක කියන්නේ අකුසලයක්. දුක කියන්නේ අකුසලයක්. එතකොට දැන් ඒක අකුසලයක් වෙන්නේ මෙහෙමයි. දුක දැන් අපේ කයට දැනෙන වේදනාව කියන එක දුක් වේදනාව කියන එක අකුසලයක් වෙන්නේ නැහැ. වැරදි තේරුම් ගන්න එපා. දුක කියන සිතුවිල්ල දැන් දුක හිතෙනවා, දුකක් දැනෙනවා කියනකොට අපිට ඇති වෙන්නේ මේ ඒ ඇති වෙන සිතුවිල්ල ද්වේෂය නිසා හටගන්න එකක්, තරහ නිසා හටගන්න එකක්.
එතකොට තරහ නිසා කොහොමද ඒක ඇති වෙන්නේ? දැන් අපි කියමු අපිට තුවාලයක් කරනවා. මේ අවිදගෙන යනකොට ගලක හැප්පිලා නියපොත්ත කැරකිලා යනවා. ඉතින් ලොකු වේදනාවක් අපිට දැනෙනවා. වේදනාවත් එක්කම අපිට සමහරවිට ඇඬෙනවා. අනේ කියලා කියනවා, අපොයි කියලා කියනවා, අම්මේ කියලා කියනවා, දෙයියෝ දෙයියනේ කියලා කියනවනේ. ඔව්. එතකොට ඒ මොකක්ද ඒ කියන්නේ? මේ තමන්ට හානියක් වුණා, තමන්ට වැරැද්දක් වුණා කියලා ඇති වෙන ද්වේෂය, තරහ තමයි මේ පිට වෙන්නේ. හැබැයි තරහ විතරක් නෙවෙයි ඒ තරහත් එක්ක විවිධ මේ මනෝභාවයන්, විවිධ මේ හැඟීම් කලවම් වෙලා තියෙනවා. හරි? ඒක එතනම තියෙන පුළුවන් ආත්ම අනුකම්පාව කියන එකත්. තමන් ගැන තමන්ට දුක හිතෙන එක. විවිධ දේවල් තියෙනවා කලවම් වෙලා තියෙන එක. මොකද දැන් පෙන්නනවානේ එක හිතක් එක්ක චෛතසික ගණනාවක් යෙදෙන්න පුළුවන්. සිතුවිලි ගණනාවක් යෙදෙන්න පුළුවන්. සිතුවිලි මට මතකයි 17ක් වගේ ප්‍රමාණයක් දක්වා උපරිම යෙදෙන්න පුළුවන්. සිතුවිලි ඔක්කොම 52ක් තියෙන්නේ. 52කින් 17ක්ම යෙදෙන්න පුළුවන් එක හිතක් එක්ක. එතකොට ආසාව තියෙන හිතේම තරහ තියෙන්න පුළුවන්. ආසාව තියෙන හිතේම මෝඩකම තියෙන්න පුළුවන්. ආසාව තියෙන හිතේම ඉරිසියාව තියෙන්න පුළුවන්. ආසාව තියෙන හිතේම පරිගැනීම සිතුවිලි තියෙන්න පුළුවන්. මොකද හිතක් කියලා කියන්නේ අරමුණක් හඳුනා ගන්න එකටනේ. හිතක් කියන්නේ අරමුණක් හඳුනා ගන්න එක. දැන් මේ මෙතන මල් වාස් එකක් තියෙනවා කියලා හඳුනා ගන්න එකට තමයි හිත කියලා කියන්නේ. හැබැයි මේ මල් වාස් එකට මම ආසයි, මේක ලස්සනයි, මේක ගණන් එකක්, මේකට මම ඇලෙනවා, බැඳෙනවා, මේ ඔක්කොම දේවල් මොනවද? ඒවා තමයි චෛතසික. ඒවා තමයි චෛතසික. කෙනෙක් දැක්කට පස්සේ මේ අහවල් කෙනා කියලා දැනගන්න එක හිත. එයාට එයාගෙන ඇති වෙන පිළිකුල හෝ ගැටීම හෝ තරහ හෝ පරිගන්න හිතන එක හෝ එයාගෙන බැඳෙන එක හෝ ඇලෙන එක හෝ ඒ ඔක්කොම චෛතසික. එතකොට මම කලින් කිව්වේ මොන හරි කරදරයක් අපිට වෙච්ච වෙලාවක දුක කියන එක ඇති වෙන්න පුළුවන්. ඒ දුක පිටිපස්සේ හැමතිස්සෙම තියෙන ද්වේෂය. හැබැයි ද්වේෂය පමණක් නෙවෙයි අර මම කලින් කිව්වා වගේ විවිධ චෛතසික එකත් එක්ක යෙදෙන්න පුළුවන්. එතකොට අනේ මට ඒ සතා ඉන්න හැටි දැකලා දුක හිතුණා කියලා කියපු ගමන් ඒ ඇත්තටම දුක නම් එතන හිතුනේ ඒක අනුකම්පාවක් වෙන්න බෑ. නමුත් අපි භාවිතයට අරගෙන තියෙන දුක හිතුණා කියලා. හැබැයි එතන අපි දැනගන්න ඕනේ දුක හිතුණා කියවට ඇත්තටම දුක නෙවෙයි එතන තියෙන්නේ. ඒ තියෙන්නේ කරුණාව. ඒ තියෙන්නේ කරුණාව. එතකොට දැන් කරුණාව ඇති වුණා නම් ඒක නියම කරුණාවක් නම් අපි ඉන්න තත්ත්වෙන් පහළට වැටෙන්න හේතුවක් නැහැ. දුර්වල වෙන්න හේතුවක් නැහැ. අපිට ඇලෙන්න බෑ. අපේ ශක්තිය, අපේ පෞරුෂය නැති වෙන්න බෑ. අන්න බොහෝ වෙලාවට වෙන්නේ මොකක්ද? බොහෝ වෙලාවට වෙන්නේ මේ කරුණාවේ වේසයෙන්, කරුණාවේ විලාසයෙන් අපිට මුලාවටපත් වෙච්ච සිතුවිලි තමයි ඇති වෙන්නේ. අන්න එහෙම ඇති වෙච්ච වෙලාවට තමයි අපිට දුකට ඇලෙන්නේ. අනේ අපොයි අපරාධේ මේ ගහක් ගලක් වගේ ඉඳපු මිනිස්සයා නේද කියලා හිතෙන්නේ එතකොට. අන්න එන්න ඒ ස්වභාවය තමයි මේ හඳුන්වන්නේ නැත්තේ උදේ මිතුරු වෙසින් වෙන සතුරෙක් වන කම්පා වීම කියලා. ඒතර කම්පා වීම කියන එකේ අදහස එයා පිළිබඳ අනුකම්පාවක් ඇති වීම කියන එක නෙවෙයි. ඒ සිද්ධිය තුළින් තමන්ගේ මේ හිතේ තියෙන ශක්තිය දුර්වල වෙලා යන එක. වැටෙන එක. තමන් වැටෙන එක. මානසිකව. එතකොට
අන්න ඒ ස්වභාවය අපිට පිටින් පෙන්නන්නේ මේක කරුණාව කියලා. හැබැයි ඒකේ අභ්‍යන්තරයට ගිහිල්ලා ගැඹුරට ගිහිල්ලා බැලුවොත් එතන තියෙන්නේ තමන් ඉන්න තත්ත්වයෙන් පහළට වැටෙන ස්වභාවයක්, දුර්වල වෙන ස්වභාවයක්. ඒකට මානසික වශයෙන්, කායික වශයෙන් යම් දෙයක් නිසා අපි දුර්වල වෙනවා නම්, අපි වැටෙනවා නම්, ඉන්න තත්ත්වයෙන් පහළට යනවා නම් මේ ධර්මයේ තුල අපිට ඒක අපේ දියුණුවක් හැටියට අපිට සලකන්න පුළුවන්ද? බැහැ. අපේ ප්‍රගතිය හැටියට සලකන්න බැහැ. එතකොට ඒක කුසලයක් වෙන්නේ දෙන්නොත් නෑ. කුසලයක් වෙන්නේ නෑ. කුසලයක් වෙන්නේ නෑ. අන්න ඒ නිසා මෙතෙන්දි හොඳට අඳුර ගන්න ඕනේ මේ කරුණාවේ මුවාවෙන් එන්න පුළුවන් වංචක ධර්ම. වංචක ධර්ම. වංචක ධර්ම කියන්නේ මොනවද? අපිව රවට්ටන සිතුවිලි. ස්වාමීන් වහන්සේ එහෙම වෙලාවක අපි හිතනවා නම් මේක මේ ඉස්සර කාලේ කරපු කර්මයක් තින්දරිච්ච තාලක් වෙන්නේ මේ අනිත් කෙනාට. එහෙම හිතන එක. ඔව්. එහෙම හිතන එකේ වැරද්දක් නෑ. හැබැයි ඒක දෙපැත්තක් තියෙනවා. දැන් මිනිස්සු එහෙම හිතන්න පුරුදු වෙලා තියෙන්නේ තමන් ෂේප් වෙන්න ඕන වෙච්ච වෙලාවට. දැන් ගන්න දැක්කම අනේ පව්කාරයක් මේ දන් දීලා නැති හින්දානේ කියලා අපි යනවා අනිත් පැත්තට. එහෙමනේ සතෙන් දැක්කම දැන් අපි කියමු බලමුකෙක් ඉන්නවා කකුල කැඩිලා. අනේ ඌ කරපු පවක් වෙනාදී ආයි උට බෙහෙත් දාන්නවත් ඒ වගේ අපි හිතන්නේ. හරි? අන්න ඒ වගේ. ඒකයි දැන් හුඟක් වෙලාවට අපි මේ සමහර වෙලාවට අපි මේ ධර්මයේ තුල යම් යම් දේවල් දැනගත්තට පස්සේ අපි ඒක පාවිච්චි කරන්නේ හරි පැත්තට නෙවෙයි. හරි පැත්තට නෙවෙයි. ඒ හින්දා තමයි බුදුහාමුදුරු කිව්වේ මේක මේ ධර්මයේ නිකන් සර්පෙක් වගේ කියලා. සර්පය ඇල්ලුවොත් වැරදි තැනින් විනාශෙම තමයි. විනාශෙම තමයි. හරි තැනින් අල්ලන්න ඕන. එතකොට බුදුහාමුදුරුවෝ ධර්මයේ තුල අපිට කියලා දීලා තියෙන යම් යම් න්‍යායන් ටිකක්. ඒ න්‍යායන් ටික නැත්නම් අපි ටූල්ස් කියලා කියමු. ඒ ටූල්ස් ටික හරි විදිහට පාවිච්චි කරන්න අපි දැනගන්න ඕනේ. දැන් කැපෙන පිහියක් තියෙන වෙලාවට කැපෙන පිහියෙන් කපන්න ඕනේ ගෑන්න අතපය කපා ගත්තොත් ඒ වගේ හරියට පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා හරි ලස්සන කියමනක් හරිම වැදගත් දෙයක් ඒක අපිට ඉගෙන ගන්න. නාන්ස දේශනා කරනවා මේ ශාසනයේ සමහර කට්ටිය ධර්මයේ හදාරනවා. මොකටද ඒගොල්ලෝ ධර්මයේ හදාරන්නේ? තේ උපාරම්භානි සංසා චේව ධම්මං පරියාපනಂತಿ ඉති වාද පවක්ඛානි සංසාච. කාරණා දෙකකට ධර්මයේ ඉගෙන ගන්න. උපාරම්භානි සංසා මේ ධර්මයේ ඉගෙනගෙන අනිත්‍යයට දොස් නගන්න. අනිත්‍යයේ අනුපාඩු කියන්නේ මේ ධර්මයේ ඉගෙන ගන්න. දැන් සමහර මේ දායක මහතුරු දායකව ඉන්නවා භික්ෂුන් වහන්සේලාගේ විනය පොත් අරන් කියවනවා. ප්‍රාතිමෝක්ෂය පාරාදිකාපාලි වගේ කියනවා. මේ මොකටද? අර උපාරම්භානි සංසය. මේ අනිත් තව කෙනෙකුට දොස් කීම සඳහා. එතකොට දැන් සමහර බණ දහම් ඉගෙන ගන්නවා අනිත් අයව විවේචනය කරන්න. විවේචනය කරන්න. අපිට වැඩි ඕගොල්ලෝ පහත් කියලා පෙන්නන්න. අපි තමයි ධර්මයේ දන්නේ. අපි තමයි හරි ධර්මයේ දන්නේ. අනිත් අය දන්නේ වරද්දගත්ත ධර්මයක්. එහෙම කියලා කියන්නේ. එතකොට එහෙම හිතාගෙන ධර්මයේ ඉගෙන ගත්ත ගමන්ම මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම තමන් පාරෙන් පිට ට්‍රැක් එකකින් පිට යන්නේ. දැන් රේස් එකක් යනකොට කාර් රේස් එකක් යනකොට ට්‍රැක් එකකින් පිට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? වෙනලා විනාශ වෙලා යනවා. වැඩි දුර යන්න බෑ. වැඩි දුර යන්න බෑ. හැබැයි
සමහරවිට වංගුව තියෙනකොට වංගුවෙන් යන්නේ නැතුව වෙන පාරකින් දාලා වේගින් යන්න පුළුවන්. හැබැයි වැඩි දුරක් යන්න බෑ. ඉක්මනට විනාශ වෙනවා. ඒ වගේ අනිත් අයව පහත් කරලා සලකන්න. අනිත් අයව මේ පල්ලෙහා මට්ටමකින් සලකන්න. එයාට නිඳා කරන්න හිතාගෙන ධර්මයේ කෙනෙක් ඉගෙන ගන්නවා නම් කවදාවත් එයාට හරියන්නේ නැහැ. ඒ ධර්මයෙන් වැඩක් වෙන්නේ. එයාගේ උගත්කමින් බණ දැනුමින් වැඩක් නැහැ. අර කටුස්සාගේ කරේ රත්තරන් බැඳා වගේ තමයි. ඌ දන්නේ නැහැ මොකක්ද ඇති වැඩි කියලා. ඒ වගේ. අනිත් ප්‍රයෝජනෙ ඉතිවාදක මොකානි සංසාර. ඒක තමයි මේ ලස්සන මේක හුඟක් අය කරන්නේ තෝමයි. අනිත් අයගේ චෝදනා වලින් ගැලවෙන්න ධර්මය දානවා. අනිත් අයගේ චෝදනා වලින් ගැලවෙන්න. ඒ ධර්මයේ තියෙන න්‍යායන් පාවිච්චි කළා ඒක අර ගැලවිච්චව බවට පත් කරගන්න. ගැලවීම සඳහා. දැන් අර අහන්නේ ප්‍රශ්නයක් කර්මය අනියෝගී කර්මයනේ කවුරුනේ කියලා හිතලා අපි කතා කරනවා කියලා ඒක සාමාන්‍ය භාවිතයේ තියෙන දෙයක් සමානයි. ඒ තරම් එකක් තමයි. ගැලවීම සඳහා තමන්ගේ ඒ මොහොතේ ඒ ප්‍රශ්නේ බේරිලා යන සඳහා ලිස්සා යන සඳහා අපි මේ බණ දහම් උපයෝගී කරගන්නවා. ඒක හරියද? ඒක වැරදි. ඒක වැරදි. මොකද බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ ප්‍රයෝජන දෙකට යමෙන් ධර්මය ඉගෙන ගන්නවා නම් ඒ ධර්මයේ හදාරන්නේ සත්භාවයකින් නෙවෙයි. නියම ප්‍රයෝගී ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ධර්මයෙන් ලැබිය යුතු ප්‍රයෝජන මේ ආර්ය ශාසනයෙන් ලැබිය යුතු ප්‍රයෝජන ඒ කුල පුත්‍රයෝ ඒ පුද්ගලයෝ ලබන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ ලබන්නේ. නියම ප්‍රයෝජන ලබන්නේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න. මේ දහම අපි ඉගෙන ගන්නේ කාටවත් දොස් කියනවත් අනුන් පහත් කරලා හෙලන්නවත් අපි හොඳයි කියලා කියනවත් අනිත් අයගේ චෝදනා වලින් ගැලවෙන්නවත් එහෙම දෙයකට නෙවෙයි. එහෙම දෙයකට නෙවෙයි. ඒක අපි හොඳට මතක තියාගන්න. ඉතින් එහි පැත්තෙන් දකින්න නැතුව යථාර්ථය දැකීමක් හැටියට ඇත්ත හැටියෙන් දැකීමක් හැටියට කෙනෙක් කල්පනා කරනවා මේ පුද්ගලයා නැත්නම් මේ සතා මේ ස්වභාවයට පත් වෙලා තියෙන කර්මය උරුම කරගෙන කර්මයේ දායාද කරගෙන මේ කකුල කැඩිලා තියෙන කර්ම මෙයා පෙර ජීවිතයක කාගේ හරි කකුලක් කඩන්නේ එහෙනම් කකුල කැඩිලා තියෙනවා මේ දුප්පත් වෙලා ඉන්නේ ගියාත්ම කිසි කෙනෙක්ට දන් දෙන්න නැතුව කොම්මැලිකමින් ඉන්නේ නැති. අන්න එහෙම යථාර්ථය දැකීමක් වශයෙන් මේ සිද්ධිය දැක්කට ඒක කිසි වැරද්දකුත් නැහැ ඒක හොඳයි. දකින්න පුළුවන් ඒක හොඳයි. හැබැයි ඒක පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒ මොහොතේ කළ යුතු යුතුයකම පැහැර හැරීම උදෙසා. ඒ මොහොතේ අපි හිතන්නේ මොකක්ද මෙයාට දැන් මේ අවශ්‍ය? ඇස් දෙක බේන්නේ කෙනෙක් කියමු. පාර මාරු වෙන බරුව වාහන හොංගාලා යනවා දෙපැත්තට මේ මිනිස්සු අනේ පාර කෙළවරේ හිටගෙන ඉන්නවා දැන් පාර මාරු වෙන්න බලාගෙන අපි ඉඳගෙන හිටනවා ඔන්න ගියාත් මේ කාගේ හරි අසන්ද කරන්නේ විස බෙහෙතක්වත් දෙන්නේ නැති ඒක තමයි දැනුත් ඔය අන්ද වෙලා ඉපදිලා කිය අපි මෙහෙටලා බලන් ඉන්නවා හරියනවද ඒක නෑ මොකද්ද අපි කරන්නේ අපි ඒ වෙලාවට කරන්න ඕනේ දැන් මෙයාට මොකද අවශ්‍ය පාරේ ගියා පැත්තට යන්න ඒක කරගන්න බැරුව ඉන්න. අනේ අකින් අල්ලගෙන වාහන නැති වෙලාවක පාරේ ගියා පැත්තට එක්කගෙන යන්න ඕනේ. යන්න ඕනේ තැනක් තියෙනවා නම් ගිහින් එක්කන් යන්න ඕනේ. කරගන්න ඕනේ දෙයක් තියෙනවා ඒක කළා දෙන්න. ඒක කරන්නේ නැතුව එතන ධර්මයේ හිතේ හිටියොත් මේ ධර්මයේ හිතේ කියන්නේ මේවයි. එතන හිතේ හිටියොත් එහෙම මෙයාගේ කම්මෙට මේක උනේ කියලා කරන්න ඕනේ දේ කරන්නේ නැතුව ඒක හරියන්නේ නැහැ. එතෙන්දි ධර්මයේ වෙන්නේ මොකද්ද? එතෙන්දි ධර්මයේ වෙන්නේ ඒ පුද්ගලයාට උදව් කිරීම.
උදව් නොකරනවා නම් මොන දේ හිතලා හරි මේ ධර්මයේ හිතලා හරි මොන දේ හිතලා හරි උදව් කරන්නේ නැත්නම් එතන ධර්මයක් නැහැ. එතන ධර්මයක් නැහැ. කරුණාවකුත් නැහැ කොහොමද? ධර්මයේ තියෙන්නේ ඒ උදව් අවශ්‍ය කෙනාට උදව් කිරීම තුළ. එහෙම නැත්නම් වෙන වචනයකින් කියනවනම් කළ යුතු දේ ඒ මොහොතේ සිදු කිරීම තුළයි ධර්මය රඳාපවතින්නේ. දැන් මම ලස්සන උදාහරණයක් කියන්නේ. සමහර හුඟක් වෙලාවට කාන්තාව පිරිමියන් නෙවෙයි කාන්තාව හුඟක් වෙලාවට බණ අහනවා ගෙවල් වල සියලු වැඩ කටයුතු අතපසු කරගෙන. කෑම උයලා නැහැ. ගේ අතු ගාලා නැහැ. මේස පිහදාලා නැහැ. ඉදුල් භාජන ටික ඔක්කොම ගොඩ ගහලා. හරි? රෙදි හොදලා නැහැ. මොකුත් නැහැ. රේඩියෝ එකේ කියන උත්හානවතෝ සතිමතෝ උත්සාහයෙන් වැඩ කරන්න සිහියෙන් වැඩ කරන්න වැඳගෙන මනාගෙන ඉන්නවා. හරි? වැඩ ටික ඔක්කොම එතනමයි. අන්න. එතන ධර්මයක් තියෙනවද? එතන ධර්මයක් නැහැ. හිතට යන්නේ නැහැ. එතන ධර්මයක් නැහැ. ධර්මය කියලා කියන්නේ නුවණින් විමසා මේ මොහොතට කළ යුතු මේ මොහොතේ ඊටාම ගැළපෙන සුදුසු දේ සිද්ධ කරන එක. කරන්න තියෙන දේ කරන්නේ නැතුව අතපසු කරලා වෙන වෙන දේවල් කරනවා නම් එතන ධර්මයක් නැහැ. එතන ධර්මයක් නැහැ. දැන් උදාහරණයක් කිව්වොත් දැන් මේ ශාලාව ඔක්කොම එකතු වෙලා මේක අත ගන්නවා හරි අස් කරනවා කියලා හරි කරනවා. එක්කෙනෙක් මේක අස් කරන වෙලාවට මේ ඔය අර මෙත් එක්ක වාඩිලා බණ පොතක් කියවනවා. මේ උදාහරණයක් කියන්නේ මෙච්චර දෙයක් නෙවෙයි මේ උදාහරණයක් මම කියන්නේ හිතන්න කියලා. දැන් බණ පොතක් කියවනවා. අර මිනිස්සු හොෝ ගෑවිලා මේ හිට මේට තාපු කරනවා අදගෙන යනවා උස්සගෙන යනවා අතු ගන්නවා මොක් කරනවා පිරිසිදු කරනවා විවිධ දේවල්. එතකොට ඒ මොහොතේ හරිනම් මොකද වෙන්න ඕනේ? අරයක් මේක අස් කරන්න උදව් කරනවා. උදව් කරලා ඉවරලා පිරිසිදු කරාට පස්සේ තමන්ගේ බණ පොත කියවීම හෝ බණ ඇසීම හෝ ඒ අදාළ කටයුතු පාඩුවේ කරගන්න. අන්න ඒ වගේ. ඉතින් හුඟක් වෙලාවට මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ පඤ්ඤාන්තස්සයන් ධම්මෝ කියලා මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයට කියලා. ඕක ප්‍රඥාවෙන් ගත්තේ නැති තැන හරියට මිනිස්සු ජීවිත අවුල් කරගන්න. හරියට ජීවිත අවුල් කරගන්න. දැන් ගිහි ජීවිතයක් තුළ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා යාට සෝවාන් වෙන්න පුළුවන් සක්‍රියදාගාමී ඵලයටපත් වෙන්න පුළුවන්. ගිහි කටයුතු කරන ගමන් පෞල් ජීවිත ගත කරන ගමන් එහෙම පුළුවන් නම් ඒ යන ගමන තුළ මේ ගිහි ජීවිතේ වැඩ කටයුතු අඩාල වෙනවා නම් ගිහි ජීවිතේ පා වෙනවා නම් ඒ ජීවිතේ යුතුයකම් ටික පැහැර හැරෙනවා නම් බුදුහාමුදුරුවෝ එහෙම මගක් පුළුවන් කියලා ගිහියට කියන්නේ නැහැ. එහෙම ප්‍රශ්න ඇති වෙනවා නම් ඒ ධර්මයේ පිළිපැදීම තුළ ඒක බුදුහාමුදුරුවෝ අනුමත කරන්නේ නැහැ. එහෙනම් කියනවා බෑ ගිහියට මාර්ගඵල ලබන්න බෑ. ගිහිය මහාන වෙන්න ඕන. මහාන වෙලා ධර්මයේ පිළිපැදලා මාර්ගඵල ලබන්න ඕනේ කියලා. නමුත් එහෙම පෙන්නලා නැහැ. ගිහියෙකුට ගිහි ජීවිතයේ සීල කටයුතුත් එක්ක සක්‍රියදාගාමී ඵලය දක්වා යන්න පුළුවන්. එතනින් එහාට යනවනම් යම් යම් කටයුතු වලින් ඈත් වෙලා ඉඳගෙන ගිහි ජීවිතය තුළ ඒ ඉදිරි මාර්ගඵල වලටපත් වෙන්න පුළුවන්. ඒත් මම කියන්නේ ධර්මයෙන් පිළිපදිනවා කියන මේ මාතෘකාව ඉස්සරහට අරගෙන මිනිස්සු තමන්ගේ ලෞකික ජීවිත අවුල් කරගන්නවා. ගිහි ජීවිත අවුල් කරගන්නවා. ඒක මේ තරුණ මහත්තයෙක් දාසම් මට කියනවා ස්වාමීන් වහන්සේ මම මේක මේ ස්වාමීන් වහන්සේත් එක්ක හිතවත් වෙන්න කියන්නේ මේ අපි දැන් ගෙදර බ්‍රහ්මචාරීව ඉන්නේ කියලා කිව්වා. ගෙදර ඉන්නේ බ්‍රහ්මචාරීව කියලා කිව්වා. එතකොට මෙයා විවාහ වෙලා අවුරුදු කිහිපයක් දැන් ගිහිල්ලා තියෙනවා. දෙන්න බ්‍රහ්මචාරීව ඉන්නක ගෙදර. දැන් හරිද මේක? දෙන්න කැමතින් ඉන්නව නම් හරි. හරි.
දෙන්න කැමතින් ඉන්නවා නේද? එතකොට මොකටද දැන් මේ විවාහනේ? නෑ දෙමව්පියෝ බඳනවා කියලා අල්ලන ළමෝකින් අල්ලලා බඳින්නේ නැහැ. තමන් අකමැති නම් ඕන කෙනෙක්ට ඒ දෙමව්පියෝගේ දැන් එහෙම කියන්නේ බෑ. නෑ. කාශ්‍යප මහරහතන් වහන්සේ මොනනේ ඉස්සෙල්ලා කියන්නේ. පිප්පලි කුමාරයාට එහෙම තියෙනවා. එහෙම සිද්ධි තියෙනවා. අර මෙහි තින්න සාරණ සේවයදී අවුරුදු 50ක් ගියාට පස්සේ. ඔව්. දැන් මෙහිමයි. දැන් ඕක තමයි පටලවා ගැනීම කියලා කියන්නේ. පටලවා ගැනීම කියන්නේ ඕක තමයි. දැන් ආත්ම භාව දැන් ඒ පිප්පලි කුමාරයා මේ ආත්ම 500ක් ඒ කාන්තාවත් එක්කම එකට මේ පෙරුම්දම් පුරලා තියෙනවා. එතකොට මේ පුරුදුතාවය තමයි අරගෙන ආවේ කාශ්‍යප මහරහතන් වහන්සේ වෙන ආත්ම භාවයෙන්දී. එහෙම පුද්ගලයෝ ඉන්නවා. එහෙම පුද්ගලයෝ ඉන්නවා. දැන් ඒ කෝටියකට එක්කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ලක්ෂයකට එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කාරණා දැන් ඒ ලක්ෂයකට එක්කෙනෙක් වන පුද්ගලයෙක් සංසාරේ ආත්මභාව ගණනාවක් තිස්සේ පෙරුම්දම් පුරාගෙන ආපු ඒ ගමන ගැන අපි එක ජීවිතයකදී එක පාටම අපිත් එහෙමයි කියලා හිතන්න යනවා නම් අපිත් එහෙම විය යුතුයි කියලා හිතන්න යනවා නම් ඒක බුද්ධිමත් අදහසක් නෙවෙයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ මේ ශාසනය කියලා කියන්නේ ක්‍රමිකව පිළිවෙලක් ඇතිව ගැඹුරට යා යුතු ගමනක් කියනවා. එතකොට දැන් අර දෙන්න බ්‍රහ්මචාරී වෙලා ඉන්නවා. මේ බ්‍රහ්මචාරී වීම ගිහියෙකුගේ ජීවිතේ බුදුහාමුදුරුවෝ අනුදැනාදාරලා තියෙන්නේ කලින් කඩ සිදු කළාට කමක් නැහැ. මාසෙකට 4 පොයට විශේෂ දවසකට බ්‍රහ්මචාරී වීම හොඳයි. බ්‍රහ්මචාරී වීම හොඳයි. එහෙම නැතිනම් ඒ පුද්ගලයෝ තේරුම් ගන්නට ඕනේ මේක මේ ගිහි ජීවිතේට මම දැන් ගිහි ජීවිතේට වඩා මම සුදුසු පැවිදි ජීවිතයකට. ඉතින් හොඳයි. පැවිදි ජීවිතයකට පත් වෙනවා නම් ඊටම ශ්‍රේෂ්ඨයි. දැන් කලින් කිව්වා වගේ දෙන්න කතා කරගෙන දෙන්නගේම කැමැත්තෙන් එහෙම තීරණයක් ගත්තට ඒකෙත් වැරද්දක් නැහැ. මොකද ඒ ජීවිත අයිති ඒ අයටනේ. දැන් හුඟක් වෙලාවට අපි දකින්නේ ඕක දෙපැත්තෙම එක හා සමාන කැමැත්තකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි ඕක. බොහෝ වෙලාවට වෙන්නේ ජීවිතවල. බොහෝ වෙලාවට වෙන්නේ එක්කෙනෙක් ගොඩාක් ඉස්සරහින් යනවා. අනිත් එක්කෙනා ගොඩාක් පස්සෙන් යනවා. හුඟක් වෙලාවට ඉස්සර වෙන්නේ කාන්තාව තමයි. බණ අහනවා, භාවනාවට යනවා, සිල් ගන්නවා, ඔක්කොම කරනවා, ගොඩාක් ඉස්සරහින් යනවා. එයා කියනවා ඕවා වැඩක් නැහැ, දැන් කාමයෙන් වැඩක් නැහැ, ඕවා අතාරින්න ඕනේ කාලේ කියලා එයා ඉස්සරහින් යනවා. මහත්තයා ඔතන නැහැ. එයා බණ අහන්නෙත් නැහැ. භාවනා කරන්නෙත් නැහැ. හරි? සිල් ගන්නෙත් නැහැ. එතකොට එයාගේ අවශ්‍යතාවයන් හැඟීම් දැනීම් ඒ සියල්ලක්ම ඒ පමණින්ම ඉතුරු වෙලා පවතිනවා. දැන් කොහොම තත්ත්වයක් තුළ ඔය බ්‍රහ්මචාරී වීම කියන දේ අපේ ලංකාවේ අයගේ පෞල් ජීවිත තුළ ඇවිල්ලා තියෙන ඔතෙන්ට ඒක ගක්මම කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල වෙච්ච දේවල් දැකලා මේ කියන්නේ. හරි? අර දෙන්නාම එක අර පිප්පලි කුමාරයයි මේ ඒ කුමාරයයි වගේ මට්ටමේ ඉන්නව නම් හොඳයි. එහෙම එකක් නෙවෙයි එතන තියෙන්නේ. ඉතින්
එක්කෙනෙකුගේ අවශ්‍යතාවයන් ඒ විදිහට විතුරු වෙලා තියෙන තව එක්කෙනෙක් වෙන ගමනක් යන්නේ නැහැ. දැන් ඔතන අවසානයේදී සිද්ධ වෙන්නේ හරිම දරුණු, හරිම භයානක, හරිම අවාසනාවන්ත දෙයක්. ඒ තමයි මේ ගමනේ පස්සෙන් යන කෙනා ඉන්නවනේ අරයා තරමට මේ ඉස්සරහට ගියු නැති කෙනා. එයා යම් වැරදි සම්බන්ධයක් ඇති කරගන්නවා. එතකින් තමයි ඔය ප්‍රශ්නය ඉවර වෙන්නේ. ප්‍රශ්න ඉවර වෙනවා සිද්ධිය ඉවර වෙන්නේ එතන. ඒක තමයි ප්‍රතිඵලය. එතකොට දැන් ඔය සමස්ත ක්‍රියාවලිය පැත්තකින් ඉඳගෙන අපි අධ්‍යයනය කරොත් මොකක්ද අපිට පේන්නේ? ක්‍රියාව බ්‍රහ්මචාරී වීම. ප්‍රතිඵලය කාමී වර්ධව ඇසිරීම. එතකොට හරියද මේක? ගැලපෙනවද? දැන් අර බ්‍රහ්මචාරී වීමෙන් ලැබිය යුතු ප්‍රතිඵලය ලැබුණාද? ලැබුණේ නෑ. අන්න ඒකයි මම කියන්නේ අර න්‍යාය. දැන් ධර්මයේ ඇත්තටම කෙනෙකුට පිළිපැදීමට තියෙන න්‍යායක්. ඒ න්‍යාය හරි පැත්තෙන් පිළිපදින්නත් පුළුවන්, වැරදි පැත්තෙන් පිළිපදින්නත් පුළුවන්. අපි බොහෝ වෙලාවට කරන්නේ මේ න්‍යාය අල්ල ගන්නවා මේක තමයි මේ විදිහට තමයි කරන්න ඕනේ කියලා. එතකොට මොකද වෙන්නේ? මේ ධර්මය පිළිපැදීම තුළ තියෙන්නම ඕනේ අත්‍යවශ්‍ය සුදුසුකමක් වෙන පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන එක සම්පූර්ණයෙන්ම මෙතන නැහැ. අපේ මිනිස්සුන්ගේ ජීවිත තුළ. ලංකාවේ මේ බණ දහම අහන මිනිස්සුන්ගේ ජීවිත තුළ. මොකද පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන්නේ? නෑ. පච්චත්තං කියන්නේ පති අත්ත. අත්ත කියන්නේ වෙනම. පති අත්ත තම තමා කෙරෙහි වෙනම ලාඩත යුතු දෙයක් මේ ධර්මය කියන්නේ. ඒ කියන්නේ මම දැන් එක බණපදයක් කිව්වොත් ඒ බණපදේ මේ මහත්යයි අනිත් මහත්යයි ඒ දෙන්නගේ ජීවිතය තුළ ඒ ජීවිතයට ප්‍රායෝගික කරගන්න ආකාර දෙකක් වෙන්න පුළුවන්. ඒක එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙන්න බෑ. හැබැයි ඔවුනොවුන්ගේ තියෙන ශ්‍රද්ධා ගුණයට අනුව, ප්‍රඥාවට අනුව, එයා ජීවත් වෙන පරිසරයට අනුව, රටට අනුව, කතා කරන භාෂාවට අනුව ඒ හැම දෙයකම අනුව තමන්ට යම් වෙනස් ආකාරයක් වෙන්න පුළුවන්. දැන් ඒකින් කියන්නේ මේ ධර්මයේ ඕනෝන විදිහට පරිහරණය කරන්න ඕන කියන එක නෙමෙයි. හැබැයි මේ ධර්ම මාර්ගය බුදුහාමුදුරු පෙන්නලා තියෙන ගුණ ධර්ම වේවා, ධර්ම කාරණා වේවා, ඒවා අපි පිළිපදිද්දී බුදුහාමුදුරු හැමතිස්සෙම අපිට පෙන්නන්නේ තමන්ට ගැළපෙන ආකාරයට, සුදුසු ආකාරයට නුවණින් දැනගෙන පිළිපදින්න කියලා. එහෙනම් හැමතිස්සෙම අපි හිතන්න ඕනි මම මේ ධර්මයේ පිළිපදින ගමන හැමෝටම සාධාරණ විදියට සිද්ධ වෙන දෙයක්. සාධාරණ විදියට හැමෝටම කියන්නේ ලෝකෙටම නෙවෙයි. තමන්ගේ අඩුතරමේ තමන්ගේ පවුලේ අයට, මහත්යට, නැත්නම් නෝනට, දරුවන්ට, අම්මා තාත්තට සාධාරණ එතන ඉෂ්ට වෙනවා. අන්න ඒක බලලා සුදුසු විදියට අපි ධර්මයේ පිළිපදින්න. නැත්නම් ගාක් වෙලාවට මම දකින දෙයක් තමයි එක්කෙනෙක් ප්‍රමාණයට වඩා ආගමික වුණාට පස්සේ අනිත් අය ඔක්කොම අර දහමත් එක්ක තමයි ද්වේෂ කරන්නේ. ඒ දහමට අර පුද්ගලයාට නෙමෙයි. මේ කිසි වැඩක් කරන්නේ නැහැ, කරන්න ඕන දෙයක් කරන්නේ නැහැ. ඔක්කොම හැමතිස්සෙම බණ පොතක් පෙරලගෙන හැමතිස්සෙම බණමයි අහන්නේ. කිසි වැඩක් කරන්නේ නැහැ. අනිත් අය ද්වේෂය ඇති කරගන්නවා. එතකොට
මෙතෙන්දි මොකද්ද වෙන්න ඕනේ? අපි හිතන්න ඕනේ මේ මම ධර්ම පිළිපදින එක මේ අනිත් අයටත් එක්ක මේක කෙරෙන්න ඕනේ. එතකොට නොදන්න කෙනෙකුට ඒක කියලා දෙන්න ඕනේ. අර කලින් කිව්වා වගේ මහත්යයි නෝනයි දෙන්න කතා කරලා මේ දේ අපි මෙහෙම කරමු. මේ දේ ගැන මේ විදිහට පිළිපදිමු. අනිත් පැත්තෙන් අපි බැලුවොත් එහෙම මේ භෞතික ක්‍රියාකාරකම් හැමතිස්සෙම යන්න ඕනි අධ්‍යාත්මයත් එක්ක අපේ හිතත් එක්ක. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා භාවනාව නැත්නම් ධර්මයේ ප්‍රගුණ කිරීම කියන කාරණාවට කලින් කෙනෙකුගේ හැදියාව සිල්වත්කම් කියන තියෙන්න ඕන කියලා. මේ සීලය කියන්නේ හිත හා සම්බන්ධ වූ දෙයක් නෙවෙයි. සීලය කියන්නේ හිතේ සංවරයට අයිති දෙයක්ුත් නෙවෙයි. සීලය අයිති වෙන්නේ කයටයි වචනයටයි. කාය වචනාන සම්මෝධාන සීලං. හිතේ සංවරයට තමයි අපි කියන්නේ භාවනාව කියලා. එතකොට අපි ධර්මය මෙනෙහි කරනවා නම් ඒකත් භාවනාවක්. මේ දෙකම එකට යන්න ඕනේ. එකට යනකොට තමයි අපේ අවශ්‍යතාවයන් අපේ හැඟීම් පිළිබඳ පාලනයක් අපිට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. කියන්නේ මේ ගැන අවබෝධයකුත් තියෙන්න ඕනේ. කායික පැත්තෙන් මේකට ලැබෙන සහයෝගයත් ලැබෙන්න ඕනේ. මේ දෙකම එකට යනකොට තමයි අපිට මේ ධර්මය තුළ පිහිටන්න පුළුවන්. අපි නැත්තම් කය විතරක් සංවර කරගන්න හදනවා. අපි ගාවේ අවබෝධය නෑ. එතන හරිම ලොකු පීඩනයක් තමයි ඇති වෙන්නේ. හරිම ලොකු ගැටීමක් ඇති වෙන්නේ. දැන් අපි කියමු මත්පැන් බොන කෙනෙක් කියලා. මත්පැන් බොන කෙනෙක් මත්පැන් නිසා ලෙඩ වෙනවා. දොස්තර තදින්ම අවවාද කරනවා බොන්න එපා කියලා. දැන් මෙයාට මොකද්ද වෙන ප්‍රශ්නේ? මෙයාට බොන්නම ඕනේ. බොන්නම ඕනේ. හැබැයි බොන්න විදිහක් නැහැ. ඒකට මනසින් දැඩිව මෙයාව කොළඹන මේක කරන්න කියලා. මේක කරන්න හැබැයි බෑ නේද? කරොත් එහෙම මැරෙනවා. අන්න ඒකයි අවබෝධයක් නැතුව කායික පැවතුම් වෙනස් කරගන්න ගියාම ඇති වෙන ප්‍රශ්න. අවබෝධයක් නැතුව කායික පැවතුම් වෙනස් කරන්න ගියාම චර්යාවන් වෙනස් කරන්න ගියාම තියෙන ප්‍රශ්නේ ඕකයි. දැන් අපි පොඩි ළමයිව නිශ්ශබ්ද කියලා කියන හදනවනේ. කරන්න පුළුවන්. හරි අමාරුයි. උන් ඉන්නෙම නෑ ඒක විදිහට. මෙහෙට දඟලනවා, ඒක දඟලනවා, පනිනවා. සරකල කියන්න හදනවා. හරියන්නේ. ඇයි? එයාට තේරෙන්නේ නෑනේ. එයාට ඒකේ අවශ්‍යතාවය තේරෙන්නේ නෑ. ඒකේ ප්‍රයෝගිතාව තේරෙන්නේ නෑ. එතකොට ඒ වගේ තමයි සිල් රකින්න හදනවා. හැබැයි තමන්ගව අවබෝධය අන්න එහෙම වුණාම එතන ගැටුමක් ඇති වෙනවා. ඝට්ටනයක් ඇති වෙනවා. ඒ නිසා හැමතිස්සෙම මේ සීලයයි සමාධියයි දෙක නැත්නම් භාවනාවයි කියන දෙක එකට යන්න ඕනේ දෙකක්. සමහර වෙලාවට කය සංවර කරන්නේ නැතුව හිත විතරක් සංවර කරන්න හදනවා. එතනත් අසාර්ථකයි. එතනත් අසාර්ථකයි. ඒ නිසා ප්‍රඥාවෙන් දැකලා කල යුතු දේ මොකද්ද කියන එක දැනගෙන තමන් ඉන්න පවුලක් තියෙනවා නම් සමාජයක් තියෙනවා නම් ඒ සමාජය තුළ කාටවත් අසාධාරණයක් නොවන පරිදි හැමෝගෙම අවබෝධය ඇතිව තමයි අපි මේ ධර්මයේ පිළිපදින්න ඕනේ. එතකොට කෙනෙක් හිතෙන්න පුළුවන් ඔක්කොගේම අවසර ගන්න ගියොත් ඔක්කොගේම මහා ඉන්න ගියොත් මට නිවනක් නැහැ නේ කියලා. දැන් ඒකෙනුත් කියන්නේ අනුන් වෙනුවෙන්ම බල බල අනුන්ටම හැමතිස්සෙම සලක ඉන්න කියන එක නෙමෙයි. හැබැයි අර මේ ධර්මයේ පිළිබඳ වැරදි අදහසක් අනිත් අය තුළ ඇති නොවන විදියට
මේක නිසානේ මට මේ අසාධාරණේ උනේ කියන හැඟීම ඇති නොවන විදියට අපි ඊ ගමන යන්න ඕනේ. එතකොට දැන් මම කලින් කියපු අර ඒ දෙන්න බ්‍රහ්මචාරී වීම කියන කතාවට ආපහු ගියොත් එහෙම බ්‍රහ්මචාරී වෙන්න අවශ්‍යම නැහැ ධර්මයේ පිළිපදින්න. එහෙම කියලා නෑ බුදුහාමුදුරුවෝ. එතකොට එයා ධර්ම මාර්ගයේ යනකොට එයා හොය දෙදෙනාම ධර්ම මාර්ගයේ යනකොට ඒ දෙදෙනාම යම් අවබෝධයකටපත් වුණා. අර ඊට තියෙන අවශ්‍යතාවය එහෙම නැති වෙලා යනවා. ඒ අවශ්‍යතාවය නැති වෙච්ච තැන තම මානසික දියුණුවක නම් ඉන්නේ. අන්න Tamanට කිසි ප්‍රශ්නයක් නැහැ. පවුල තුල කිසි ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තට අර කිව්වා වගේ තමන්ගේ වයස යම් සීමාවකට එනකොට ඊටාම හොඳයි තමන්ගේ සසර ගැන හිතලා පරලෝක ගැන හිතලා මේ වඩාත් වේගවත් ගමනක් මේ ධර්මය තුළ යන්නේ. ඒක කරන්න ඕනේ. එහෙම නැතිනම් හැමදාම මේ ජීවිතයේ තියෙන පංචකාමයන්ටම ගැලිලා ජීවත් වෙන්න ගියාට පස්සේ අපිට කවදාකවත් මේ සසර කිටි කරගන්න බෑ. සසරින් මිදෙන්න බෑ. නිසා තමන්ගේ යුතුයකම් ටික දැන් ඉතු වෙලා නම් තියෙන්නේ. තමන් සුදුසු තත්ත්වයක නම් දැන් ඉන්නේ. බැඳගත් බැඳුම් ලිහන්න පුළුවන් මට්ටමක නම් ඉන්නේ. මේ බැඳුම් ලිහාගෙන තමන් වේගවත් ගමනක් යන්න ඕනේ. මරණය තමන් වෙත පැමිණීමට පළමුව. මොකද තමන් මේ දේ කරගත්තේ නැතුව හිටියොත් තමන්ගේ නෝනවත් මහත්යවත් දරුවවත් වගකීම යුතු වෙන්නේ නැහැ. තමන් සසර දුකට වැටෙන එකට. ඒ නිසා ඒක තමන්ම තනියම පුද්ගලිකව කරගත යුතු කාර්යයක්. හොඳයි. ඒ කාර්යයේ ප්‍රශ්නය අපි අවසන් කරමු. එතකොට කරුණාව කියන එකයි අර චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට එන දුක වේදනාව පසුතැවිල්ල වගේ දේවලුයි අපි පැහැදිලිව වෙන් කළ හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන ඒ මොහොතේදී කල යුතු අවශ්‍ය දේ සිද්ධ කරලා තමන් ධර්මයේ ඒ පැත්තෙන් පිළිපදින් ප්‍රායෝගික කරන්න ඕනේ අවස්ථාවට. ඉතින් ඒක තමයි නියම කරුණාව කියලා කියන්නේ. නැත්තම් දුක් වේ අනේ අපොයි කිය බලාගෙන ඉන්න එක නෙවෙයි. හොඳයි. ඊට පස්සේ අහන මෙහි ප්‍රශ්නයක්. තේරුම නොදැන පිරිත් සවන් දීමෙන් ගුණයක් තිබේද? තේරුම දන්නේ නැතුව පිරිත් අහවන්න වැඩක් තියෙනවා කියන්නේ. හොඳයි දැන් අපි බලමු ඒක ගැන මොකක්ද ඔයත්තන්ගේම අදහස කියලා. දැන් තේරුම අපි දන්නේ අපි පිරිත් කියනවා. හරි? මේ පිරිත් කීමේ ප්‍රයෝජනයක් ලැබෙනවාද ලැබෙන්නේ නැද්ද? ඔකනේ ප්‍රශ්නේ. මම අතුස්සන් ගියොත් එහෙම හොඳ නැහැ. ඒකට අනිත් අය බලනවානේ. ඉතින් මම හිතුවේ හැබැයි තේරුම දන්නේ නැතුව පිළිත් කියව වැඩක් තියනවා කියලා හිතන අයත් ඇති වැඩක් නැහැ කියලා හිතන අයත් ඇති. තේරුම දැනගෙන පිළිත් කිව්වා හෝ වේවා ධර්මයේ කතා කරා හෝ වේවා ඒක තමයි ඊටම වටින්නේ. ඊටම වටින්නේ. හැබැයි පිළිත් සම්බන්ධයෙන් කියනවා පිරිත කියන එකේ තියෙනවා ශබ්දය තුලින් උපදවන පුද්ගලයාට යහපත උදා කර දීමේ සමත්කමක් හැකියාවක් තියෙනවා. හරි? ස්වරය තුලින් වචන තුලින් ඒ වචන නිවැරදි විදිහට උච්චාරණය කරාම නියම විදිහට කිව්වම තාලයකට කිව්වම ඒ කියන මාත්‍රෙම ගුණයක් ලැබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් දැන් ඒව බුදුහාමුදුරන්ගේ වචනනේ බුද්ධ වචනනේ. ඒ බුද්ධ වචනේ යම් ශක්තියක් තියෙනවා විශාල.
ඒ ශක්තියත් අපිට ලැබෙනවා. එතකොට පිරිත් කීම කියන කාරණාවයි බණපතක් කියවලා නැත්නම් සූත්‍රයක් කියවලා ඒක දැනගන්නවා කියන කාරණාවයි දෙක අපි පටලව ගන්න අවශ්‍ය නැහැ. පටලව ගන්න අවශ්‍ය නැහැ. අපි පිරිතක් කියන්නේ ඇත්තටම ඒ පිරිතෙන් ලබන්න තියෙන යම් ගුණයක් අපිට ලැබීම සඳහා. ඒ පිරිත තුළම අනිත් පැත්තක් තියෙනවා. මේකේ අර්ථයක් තියෙනවා, තේරුමක් තියෙනවා. මේ තේරුම තුළ තියෙනවා මේක පිළිපැදීම තුළ පුද්ගලයාගේ ජීවිතයට ළඟා කරගන්න විශාල යහපතක් තියෙනවා. අපි ගත්තොත් මහා මංගල සූත්‍රයේ මංගල කාරණා 38ක්. අසත්පුරුෂයන් ඇසුරු කරන්න එපා, සත්පුරුෂව ආශ්‍රය කරන්න, සුදුසු ප්‍රදේශයක වාසය කරන්න, නේ? අම්මා තාත්තට උපස්ථාන කරන්න, ශ්‍රමණයන් වහන්සේලා දකින්න. මෙහෙම කියලා මංගල කාරණා ටිකක් කියනවා. මේ මංගල කාරණා පිළිපැදීම තුළ අනිවාර්යයෙන්ම එවනතේ මංගල කාරණා Tamanට ළඟා කර ගැනීම තුළ අනිවාර්යයෙන්ම ලොකු යහපතක්, ලොකු ශාන්තියක් සිද්ධ කරගන්න පුළුවන්. ඒ පිළිපැදීම පැත්තෙන් ලැබෙන සුවය සැනසීම. පිරිතක් හැටියට ඒක ගත්තට පස්සේ පරිත්ත කියන වචනේ තේරුම ආරක්ෂාව සලසනවා කියන එකයි. රැකවරණය උදා කියලා දෙනවා කියන්නේ අනි ඒ පිරිතක් හැටියට අපි ඒක සත්‍යයනා කරනවා නම් ඒ සත්‍යයනාව තුළින් අපිට ලැබෙන ගුණයකුත් තියෙනවා. එතකොට පිළිපැද්දම ලැබෙන ගුණයක් තියෙනවා, සත්‍යයනා කරාම ලැබෙන ගුණයක් තියෙනවා. මේ දෙක දෙකක්. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරපු සූත්‍රය මහා මංගල සූත්‍රය ඒ වචන වලින්ම ඒ දේශනා කරපු ආකාරයටම සත්‍යයනා කරාම ලබන ගුණය වෙන එක. ඒක තේරුම දැනගෙන ඒකේ අදහස් තේරුම් අරගෙන ඒක පිළිපැද්දම ලබන ගුණය තව එකක්. ඒක සත්‍යයනාවේ ගුණය අවශ්‍ය කෙනා සත්‍යයනා කරන්න ඕන. හරි? පිළිපැදීමේ ගුණය අවශ්‍ය කෙනා පිළිපදින්නට ඕනේ. පිළිපදින කෙනාට සත්‍යයනාවෙන් ලැබෙන ගුණය ලැබෙන්නේ නැහැ. සත්‍යයනා කරන කෙනාට පිළිපැදීමෙන් ලැබෙන ගුණය ලැබෙන්නේ නැහැ. ඒ ගුණ දෙකක්. ඒ දෙකම අවශ්‍ය නම් ඒ දෙකම සිද්ධ කරන්න ඕනේ. එතකොට දැන් අපි පිරිත් පොත ගත්තොත් පිරිත් පොතේ තියෙන සූත්‍ර වලින් හුඟක් හරිය පිළිපදින්න පුළුවන් කරුණු සඳහන් වෙලා තියෙනවා. වසල සූත්‍රය, පරාභව සූත්‍රය, කර්ණීයමිත සූත්‍රය වගේ සූත්‍ර ගොඩාක් තියෙනවා පිළිපදින පැත්තට. ධම්මචක්ක සූත්‍රයනේ. ඊට පස්සේ සත්‍ය විභංග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, මේ බොජ්ජංග සූත්‍ර, මේ හැම එකකම පිළිපදින කරුණු රාශියක් තියෙනවා. ඒ පිළිපදින්න දුක කවදාවත් ඒ ප්‍රයෝජනෙ ගන්න බෑ. ඔය සූත්‍ර දසදහස් වතාවේ සත්‍යයනා කරත් ඒ ගුණේ ලබන්න බෑ. මොකද්ද? පිළිපැදීමේ ගුණේ. මොකද්ද පිළිපැදීමෙන් ලැබෙන ගුණේ? දැන් අපි කියමු බොජ්ජංග අපි ගත්තොත් සති සම්බොජ්ජංග සිහිය. සිහිය සතර සතිපට්ඨානය වඩන්නේ නැතිනම් සිහිය වැඩෙන්නේ නැහැ. ඒකට පිළිත් සූත්‍රය කිව්වා කියලා අර සතර සතිපට්ඨානය වැඩිම කියන කාරණාව විතර සිද්ධ වෙන්නේ. ධම්ම විචය ධර්මයේ ගැඹුරු ප්‍රඥාවෙන් මෙනෙහි කිරීම විමසා ගැනීම. ධර්මයේ කියවලා ධර්මයේ විමසන්නේ නැති කෙනාට ඒ ගුණය ලැබෙන්නේ නැහැ. ඒ විදියට බොජ්ජංග. ඊට පස්සේ අපි ගිය සත්‍ය විභංග සූත්‍රයට මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා පෙන්නනවා ලස්සනට එකක් ගන්න. එතකොට ඒ අවබෝධය ලබන්න නම් අපි ඒක ඒ විදිහට කියවලා දැනගෙන තේරුම ඇති ඒ පිළිබඳ දැනගන්න ඕනේ. ඒ ඇවිල්ල ධර්මයටයි ධර්ම සූත්‍රයක් හැටියට ඒකේ තියෙන වටිනාකම. ඒ සූත්‍රයම අරගෙන තියෙනවා පුද්ගලයාට සැනසෙල්ලක් ලබා දෙන්න, ආරක්ෂාවක් ලබා දෙන්න, රැකවරණයක් ලබා දෙන්න, නිරෝගී බව, ලෙඩ රෝග වලින් මිදෙන්න, යක්ෂ භූත වගේ උපද්‍රව වලින් ගැලවෙන්න උපයෝගී කරගන්න පිරිතක් හැටියට. ඒතකොට පිරිත්මය අගය කියන්නේ වෙන්නේ එකක්.
ප්‍රතිපත්තිමයාගේ පිළිපැදීමයාගේ කියන්නේ තව එකක්. එහෙනම් තේරුම දැනගන්න නැතුව පිළිත් කිව්වත් තේරුම දැනගෙන පිළිත් කිව්වත් ඒකේ ගුණයක් තියෙනවා. ඒකේ ගුණයක් තියෙනවා. හැබැයි තේරුම දන්න කෙනාට ඊට වඩා මේ බෝනස් එකක් හම්බ වෙනවා. එහාට ඒකේ පිළිපැදීමේ ප්‍රයෝජනෙ ලැබෙනවා. තේරුම දන්නේ නැති කෙනාට හැබැයි තේරුම දැනගත්තට වැඩක් නැහැ. ඒ දේවල් තමන් ගාව නැත්තම් තේරුම දැනගත්තට වැඩක් නැහැ. ඒවා දැනගෙන පිළිපදින කෙනාට ඒකෙන් ලැබෙන ගුණය වෙනම ලැබෙනවා. දැන් ඕකටම සම්බන්ධ කරලා පැහැදිලි කරගන්න ඕන තව කාරණයක් තියෙනවා. පිරිත කියන එක අපි කලින් කිව්වා බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේ. ඒ බුද්ධ වචනේ තියෙන පාලි භාෂාවෙන්නේ. අපි දැන් පාලි කියලා කියනවා. ඉස්සර කිව්වා මාගධී කියලා. මාගධී කියන වචනේ තේරුම මගධ වැසියන් කතා කරන භාෂාව කියන එක. හරි? ඒතර බුදුහාමුදුරු මගධ කියන රටේ හිටියේ. කියන්නේ ඉන්දියාවේ තියෙන සුලිස් මහ ජනපද වලින් දෙවෙනි එක මගධය. මේ මගධයේ ඒ කාලේ කතා කරපු භාෂාව. ඊට පස්සේ ඔකට ව්‍යාකරණයක් කියන්න හැදිලා. ඒ කියන්නේ බුදුහාමුදුරු කියනවා පාසයන කාලේ කියන ව්‍යාකරණයක් කියන්න හැදිලා. සකස් වෙලාවට පස්සේ ඔකට පාලි කියලා අපි කියනවා. ඉතින් පාලි කිව්වත් මාගධී කිව්වත් එකම භාෂාවක්. දැන් මේ මාගධී භාෂාවෙන් පිරිත සජ්ජායනා කරනකොට අපි මේ සජ්ජායනා කරන්නේ මේ බුදුහාමුදුරන්ගේ වචනේ. බුදුහාමුදුරු දේශනා කරපු මේ වචනේ. දැන් අපි ඕක ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා නැත්නම් සිංහලට පරිවර්තනය කරනවා. දැන් අපි ගත්තොත් කර්ණීයමිත සූත්‍රය. කර්ණීයමිත සූත්‍රය නැත්නම් මහා මාංගල සූත්‍රය අපි අරගෙන සිංහලෙන් ඕක ලියනවා. හරි? බොහෝ දෙවියෝද මිනිස්යෝද මංගල යන කුමක්ද සිතූහ. යහපත කැමති වුණොත් මංගලයේ කුමක්ද දේශනා කරනු මැනවි. බාලයන් ඇසුරු නොකිරීමද පඬිතුයන් ඇසුරු කිරීමද පිළිවිතන් පිළිවීමද යන මේ උතුම් මංගල කර්මකේ. මොම කියලා අපි සිංහලට හරි පරිවර්තනය කරනවා කියන්නේ. සිංහලට පරිවර්තනය කළා අපි මොකද කරන්නේ? පිරිත සජ්ජායනා කළ යුතු වෙලාවට අපි සිංහල පරිවර්තනය කියවනවා. නැත්නම් ඉංග්‍රීසි කෙනෙක් නම් පිටරට කෙනෙක් නම් ඉංග්‍රීසි පරිවර්තනය කියවනවා. එතකොට අර පිරිත් කීම තුළින් ලබන ගුණය එයාට ඒකෙන් ලබන්න පුළුවන්. පිරිත් කීමේ ගුණය ලබන්න බෑ. මොකද ඒ ගුණය තියෙන්නේ අර බුදුහාමුදුරන්ගේ වචනය තුළ. මම අර කලින් කිව්වේ මම අර කලින් කිව්වේ ඒ වචනය තුළ ඒ භාවිතය තුළ ඒ බුදුහාමුදුරන්ගේ භාෂාව තුළ තමයි ඒ ගුණය තියෙන්නේ. ඒ නිසා අපි මේක පටල ගන්න හොඳ නැහැ. පිරිතක් කියනවා කියලා කියන්නේ සිංහලට හරි ඉංග්‍රීසියට හරි දෙමළට හරි වෙන භාෂාවකට හරි පරිවර්තනය කරලා ඒ වචන ටික කියනවා කියන එක නෙවෙයි. පිරිත් කියනවා කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු දේ ඒ අයවරින්ම සත්‍යයනා කිරීම. හැබැයි අර කලින් කියපු පිළිපැදීමේ ප්‍රතිඵලය ලබන කෙනාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒක Tamanට තේරෙන එකක් තේරෙන භාෂාවකට හරවගෙන නැත්නම් පාලි ඉගෙනගෙන Taman ඒක තේරුම් අරගෙන පිළිපැදීම. එතකොට එහෙම පරිවර්තනය කරලා පිළිපැදීමේ පැත්තක් එච්චරටම නැති පිරිත් හැටියට ගැනීම දේවල් ටිකකුත් තියෙනවා. ඔය පිරිත් පොතේ. දැන් කන්ද පරිත්‍ය, කන්ද පිරිත දින එක. ඒක පිළිපැදීමේ ඒ කියන්නේ ප්‍රායෝගික අංශයක් නැහැ ඒකේ. ඒකේ තියෙන්නේ සජ්ජායනා කිරීම. සජ්ජායනා ඒකේ තියෙන්නේ කන්ද පිරිත නෙවෙයි මට වැරදුනා මෝර පිරිත. කන්ද පිරිත දින්නේ අර සර්ප කුල හතරට මෛත්‍රී කරන එකට ඒක පිළිපැදීමේ වටිනාකමක් තියෙනවා. හරි? ඊට පස්සේ අපි ගියොත් ආටානාටිය පිරිත, මහා සමය. ඒවයි පිළිපැදීමේ පැත්තක් නෙවෙයි තියෙන්නේ. ඒ සජ්ජායනාවේ වටිනාකම. ඒකේ තියෙන්නේ. ඒ සජ්ජායනා කරාම ඒ රාවය අහලා යහපත සිද්ධ කරන මිනිසුන්ව ආරක්ෂා කරන බලවේග දෙවියෝ වගේ අය
අර අමනුෂ්‍යයන්ගෙන් එන උපද්‍රව වලින් ඒ දහම පිළිපදින මිනිස්සු ආරක්ෂා කරනවා කියලා. ඒක තියෙන ආටාටි. අවසරයි සම්මානයි හැම පිළිදෙකම යම් කිසි තියෙනවා. විදර්ම එකක් තියෙනවා. ඔව් රිදම් එකක් කොහොමද තියෙනවා. හැම පිළිදෙකම පිළිපදින දේවල් පොඩ්ඩක් හරි තියෙනවා. අටුමදා සුළු දෙයක් හරි තියෙනවා. මොකද එහෙම නැත්නම් එහෙම දෙයක් මේ ධර්මයේ තුල තියෙන හේතුවක් නේ. දැන් අපි ආටාටි ගියොත් යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය පහය මානුසං දේහං දේවකායං පරිපූර්ණසන්ති යම් කෙනෙක් බුදුන් සරණ යනවා නම් ඒ අය කවදාවත් අපායට යන්නේ නැහැ. හරියට බුදුන් සරණ යන කෙනා අපායට යන්නේ නැහැ. බලන්න ඔය කීමම මිනිස්සුෙකුට කොයිතරම්නම් ජීවිතයකට ලොකු ශක්තියක් කරගන්න පුළුවන්ද? අන්න එහෙම හැම දෙයකම පිළිපදින පැත්තක් තියෙනවා. හැබැයි බහුල වශයෙන් ආටානාටි සූත්‍රයේ තියෙන්නේ වෙන දෙවියන්ගේ යක්ෂයන්ගේ නාමෘත ආදී විස්තරයක් තමයි එතන තියෙන්නේ. ඉතින් අන්න එහෙම මොරපෙත් මම කිව්වේ ඒකේ තියෙන්නේ ඉස්සර බෝසත් මොනරෙක්. ඒ මොනරා කෑම හොයාගෙන යන්න කලින් වන්දනා කරනවා කියලා දක්වනවා. හරි? ඒකේ තියෙන්නේ මේ ගුණධර්මයක් ඇති මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වූ යම් බ්‍රාහ්මණ කියලා දක්වන්නේ බ්‍රාහ්මණ කියන රහතන් වහන්සේට. එතකොට ගුණේන උසස් පුද්ගලයා. එහෙම ගුණේන උසස් පුද්ගලයෝ ඉන්නවනම් එයාට මගේ নমස්කාරය වේවා. ඊට පස්සේ යම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා ඉන්න තුන්වහන්සේලාට මගේ নমස්කාරය වේවා. එහෙම කියලා බුදුරු පිළිස යනවා. ආයෙ බුදුරු අරගෙන ඊට පස්සේ රැය නිදාගන්න රැය තමන්ගේ තැනට ඇවිල්ලා තාපහු ඒ විදිහට নমස්කාර කරනවා කියලා එහෙම එකක් ඒක සඳහන් වෙනවා. ඉතින් ඒකේ මං කිව්වේ අර තේරුමක් දැනගෙන අපිට පිළිපදින්න කියලා ලොකු ධර්මමය ගැඹුරක් කියන්නේ නැහැ. ඒක තියෙන්නේ යම් කතාවස්තුවක් තියෙන්නේ. ඒක අපි හරියට අරගෙන අපි ශ්‍රද්ධාව උපදවගෙන තුනුරුවන්ට වඳිනවා පුදුනවා නම් ඒක හොඳයි. හරි? නමුත් ඒක දක්වලා තියෙන්නේ යම් යම් ආරක්ෂාවන් රැකවරණය ලබා ගැනීම ප්‍රයෝජන කරගෙන. හරි? ආශිර්වාද ලබා ගැනීම සඳහා. ඉතින් එහෙම දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් මම දන්න සාමාන්‍යයෙන් කන්දවල අමරාවති කියා ඒ සාමාන්‍යයෙන් දවසක් කොහොමද කිව්වා මේ දැන් ඒ මිනිස්සුන්ට අහනවලු ගොඩක් ඉන්නේ සුදු අයනේ. ඒක පිළිති දාන්නේ ඉංග්‍රීසියෙන්ද පාලියකට කියනවා. ඒ කට්ටිය හැමදාම වැඩි ප්‍රමාණයක්ම කියනවා නෑ නෑ පාලියකට දානවා. ඒකට කියනවා ඒක ඉදම් එකට ආසයි. ඒ කට්ටිය තුල පාඩේන්නේ නෑ. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ගනිමු අපි සිංහලෙන් පිරිත් කියන පුරුදුනා කියන්නේ. සිංහලෙන් දැන් අපි ස්වාමීන් වහන්සේලා සිංහලෙන් පිරිත් කියන පුරුදුනා. ඒ ස්වාමීන් වහන්සේ වඩිනවා තායිලන්තෙට. ඒ ස්වාමීන් වහන්සේ කොහොමද පිරිත් කියන්නේ සිද්ධ වෙන්නේ? සිංහලෙන් කිව්වම හරියද? සිංහලෙන් කිව්වොත් වැඩක් තියෙනවා. අහයි නේද? එතකොට ඒ රටේ ඉන්න ස්වාමීන් වහන්සේලා එක්ක කොහොමද පිරිත් කියන්නේ? දැන් ඔය සිද්ධිය මම අත්දැක බහින්න කියන්නේ දැන් බුරුම දායක පිරිසකට පිරිත් කියන්නේ කියලා. බුරුම දායක පිරිසට පිරිත් කියන්න කිව්වම මේ අපේ භාෂාව සිංහලේ ඉන්න මම සිංහලෙන් කියනවා කියලා කිව්වට හරියන්නේ නැහැ. හරි? ඒ මිනිස්සු දැන් අපි පාලිය පිරිත් කියනකොට ඒගොල්ලොත් අපිත් එක්ක පිරිත් කියනවා. මොකද ඒගොල්ලෝගේ රටේ ඒක භාවිතා කරන්නේ පාලි භාෂාව. එතකොට ඒක මේ බෞද්ධයන් අතර විශ්ව භාෂාවක්. මේ මුළු ලෝකෙම ඉන්න බෞද්ධයෝ භාවිතා කරන භාෂාවක්. ඒකෝ දැන් නැත්තම් වෙන්නේ හරියට ඕස්ට්‍රේලියාවට ගිහින් සුද්දෙක් එක්ක සිංහලෙන් කතා කරා වගේ වැඩ. මැක්ඩොනල්ඩ්ස් එකට ගිහලා සිංහලෙන් කියනවා. මැදට මස් දාපු චීස් දාපු බනිස් එකක් දෙන්න කියලා. ඒ වගේ වැඩක් වෙනවා නැත්තම්. ඉතින් ඒ නිසා අපි හැබැයි මේ පාලි ඉගෙන ගන්න පුළුවන් නම් ඒක තමයි වෙන්න ඕනේ. දැන් ඉස්සර දහම් පාසල් වල ඉගෙනුවා ඒවා. දැන් උගන්වනවා නමුත් මේ තේරුමක් දැන් සූත්‍රයක් කියවලා තේරුමක් දන්න තරමට පාලි දන්න අය නැහැ දැන් හුඟක් වෙලාවට. ඊට ඉස්සර කාලේ ඉඳපු මේ ගිහි අය කොච්චර හිටියද ප්‍රසිද්ධ අයනේ හොඳට පාලි ඉගෙන ගත්තා. ඔව් පිරිවෙන් වලත් කියනවා මේ පාලි ඉස්කෝලවලත්
පාඩි. ඔව්. ඉතින් පිටරට පවා ඉන්නවා. දැන් පිටරට මිනිස්සු කොච්චර ඉන්නවද පාලි හොඳට ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් වෙන රටක මිනිස්සු පිරිසක් කතා කරන භාෂාවක් ඉගෙන ගන්න. අපි කියමු ඉංග්‍රීසි හෝ වේවා, ජපානි හෝ වේවා, ප්‍රංශ හෝ වේවා මොනවා හරි කියමු. ඒක අපිට කරන්න පුළුවන් නම් බෞද්ධ හැටියට අපේ භාෂාව, ඒ බුද්ධ භාෂාව අපිට ඉගෙන ගන්න හැකියාව තියෙන්න ඕනේ. අපි දැන අපිට ඒක උනන්දුවක් තියෙන්න ඕනේ. ඒකට අපි කරන්නේ ඒක නෙවෙයි. අපි ඒක කරන්නේ නැතුව මේ පාලි භාෂාවට මේ ඒක පැත්තකට දාලා විසිකලා දාලා අපි හැමදේම සිංහලෙන් කරන්න හදනවා. ඒක සාර්ථක වෙන්නේ අර කිව්වා වගේ ට්‍රැක් එකකින් පැනලා ගියාම වැඩි දුර යන්න බෑ. කොහෙදී හරි වැටෙනවා. නිසා හරි පාරේ අපි යන්න ඕනේ. ඒ නිසා අපිත් පාලි ඉගෙන ගන්න යම් කියන්නේ මහා ගැඹුරට නෙවෙයි මේ භාවිතා කරන දේ තේරෙන මට්ටමකට ගාථාවක් කියනකොට මොකද්ද මේ ගාථාවේ තියෙන්නේ කියන්නේ අනිත් සිංහල අපිට හරි ලේසි පාලි ඉගෙන ගන්න එක. නේ? පූජේමි බුද්ධං කුසුමේන නේන. ඕන කෙනෙක්ට තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. පුඤ්ඤේන මේතන ලබාමි මොක්ඛං. මොකද සිංහල භාෂාවට කියලා තියෙන්නේ පාලි සංස්කෘත භාෂා දෙකේ. ඒ නිසා දැන් අපි වාක්‍යයක් ගත්තොත් වාක්‍යයක වචන 10ක් ගත්තොත් 10 8ක්ම හෝ 7ක්ම තියෙන්නේ පාලි හෝ සංස්කෘත වචන. වචන කියන වචනේම පාලි වචනය. ඒ වගේ. ඒ නිසා අපිට තේරෙනවා සිංහල අපිට. විදේශිකයෙකුට වැඩි හරිය ලේසි අපිට ඒ පාලි ඉගෙන ගන්න. ඒ නිසා ඒකයි අපි කරන්න ඕනේ. හරි? ඒ නිසා තේරුම දැනගන්න නැතුව පිළිත් කිව්වත් ඒකේ ගුණයක් තියෙනවා. තේරුම දැනගෙන කිව්වොත් තවත් ගුණය වැඩි වෙනවා. පිළිපැදීම තුලින් ඊටත් වඩා ඒකේ ගුණය ලබා ගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ විද්‍යාචරණ සම්පන්න ගුණය පහදලා දෙන්න කියලා කියනවා. ඒක හැබැයි කරුණු වෙනම කියන්න ඕන දෙයක් ඈ. මේකේ තියෙන අෂ්ට විද්‍යාව, විද්‍යා කියන්නේ අෂ්ට විද්‍යාවන්ගෙන් චරණ කියලා කියන්නේ චරණ ධර්මයන්ගෙන් හැසිරීම වලින් සම්පන්නයි බුදුහාමුදුරු යුක්ත වුණා කියන්නේ. ඒකට විද්‍යාව කියොත් මෙතන අෂ්ට විද්‍යාවක් ගැන කියනවා. ඒ අෂ්ට විද්‍යාව මොනවාද? විපස්සනා ඥාන, විපස්සනා ඥානයි. මනෝමය ඉද්ධි මම මේ හරියට පස්සේ තේරුම් කරලා දෙන්නම්. ඊට ඉද්ධි පබේදෝ ඉද්ධිවිද ඥාන. ඊට දිබ්බසෝත. දිව කන. පරස්පේතෝ පරියාය ඥාන. අනුන්ගේ සිත් දැනීමේ නුවණ. උබ්බේ වාසානුගත ඥාන. තමන් පෙරවිසු කන පිළිවෙල දැනීමේ නුවණ තමන්ගේ. දිබ්බ චක්කු දිවස ආසව සංකයෝ කෙලෙස් නැති කිරීමේ නුවණ. මේ අට. එතකොට විදර්ශනා ඥානය කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේට වේවා රහතන් වහන්සේ නමකට වේවා පසේ බුදුරජාණන් වහන්සේ නමකට වේවා කෙලෙස් නැති කරන අවස්ථාවේදී කෙලෙස් නැති කිරීම සඳහා ඕනෑම කෙනෙකුට විදර්ශනාව කියන එක අවශ්‍යයි. බණහාහා ඉඳලා රහත් වුණත් එයා විදර්ශනාව වඩලා තමයි රහත් වෙන්නේ. විදර්ශනාවෙන් තොර කවදාකවත් රහත් වෙන්න බෑ. හරි? රහත් වෙන්නේ සෝතාපන්න වෙන්නත් බෑ. සෝවාන් වෙන්නත් බෑ. විදර්ශනාව කියන්නේ සීල සංස්කාර අනිත්‍ය බව, සීල සංස්කාර දුක බව, සීල සංස්කාර අනාත්ම බව ගැඹුරු ප්‍රඥාවෙන් යථාර්ථවත් විදිහට දැකීම. ඒකට විදර්ශනාව කියනවා. එතකොට විපස්සනා ඥානය කියන්නේ බුදුරජාණන් වහන්සේ දා ඒ බෝධිත්‍රම රාජානන් වහන්සේගේ මූලයේදී වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ බුදු බවට පත් වීමට පළමුව ඒ බුදු බවට පත් වීම සඳහා ඇති කරගත්තා වූ ඥානය. එතකොට උන්වහන්සේගේ ඥාන රාශියක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානතම එකක් තමයි මේ විදර්ශනා ඥානය කියන්නේ. ඒකට එතෙන්දී දකින්නේ පංචස්කන්ධය. පංචස්කන්ධයට බෙදලා රූපේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ වෙන වෙනම අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව අවබෝධ කර ගැනීම. ඒක විදර්ශනා ඥානය, විපස්සනා ඥානය කියලා කියනවා. එතකොට කෙනෙක් රහත් වෙන්න ඕන නම්, කෙනෙක් සෝවාන් වෙන්න ඕන නම්, එයා අනිවාර්යයෙන්ම පංචස්කන්ධය වෙන වෙනම ඔය ත්‍රිලක්ෂණයට
නගලා ත්‍රිලක්ෂණය තුලින් දකින්න ඕනේ. ඒ අවබෝධයටපත් වෙන්න ඕනේ. ඉතින් එදා ඒ අසතු බෝධි වෘක්ෂයේ මූලයේදී බුදුරජාණන් වහන්සේට බෝධිසත්වයන් වහන්සේට උතුම් බුදු බව ලබා ගන්නත් ඒ විදර්ශනා ඥානය ප්‍රයෝගී වුණා. විපස්සනා ඥානය. ඒකට ඒක උන්වහන්සේගේ අෂ්ට විද්‍යාවන්ගෙන් පළවෙනි එක. ඊට මනෝමය ඉද්ධිය. මනෝමය ඉද්ධිය කියලා කියන්නේ තමන් වගේ තව කෙනෙක්ව මවා පෑමේ හැකියාව. තමන් වගේ තව කෙනෙක්ව මවා පෑමේ හැකියාව. ඒක උපමාවකින් පෙන්නලා තියෙනවා. ලොකු කුසතන ගොබේකින් කුසතන ගසකින් ඒකේ ගොබේ ඇදලා ගන්නවා වගේ වැඩක් කියලා. එහෙම තමයි උපමාවක් පෙන්නලා තියෙන්නේ. ඒ වගේ තමන්ගේ මනස උපයෝගී කරගෙන තමන් වගේ තව රූපයක් මවා පෑමට කියනවා මනෝමය ඉද්ධිය කියලා. ඒක දෙවෙනි ඥානය අෂ්ට විද්‍යාවක. තුන්වෙනි එක ඉද්ධිපභේදෝ රිද්ධිවිද ඥානය. රිද්ධිවිද ඥානය කියලා කියන්නේ ඉද්ධිපභේද. පභේද කියන්නේ වෙනස් ආකාර ඇති රිද්ධිය. ඒ කියන්නේ අර අනිත් අපි දැන් රිද්ධි බලය කියලා කියන්නේ ඒක. අහසින් යෑමේ හැකියාව මෙතනින් අතුරුදහන් වෙලා තව තැනකින් මතුවීමේ හැකියාව වතුරේ ගොඩබිමේ වගේ ඇවිදීමේ හැකියාව ගොඩබිම දියේ වගේ කිපිදීමේ හැකියාව මේ පර්වත අතරින් බිත්ති අතරින් කඳු අතරින් ගමන් කිරීමේ හැකියාව මේ වගේ හැකියාවන් ඒකට කියනවා ඉද්ධිවිද ඥානය කියලා. එතකොට ඒක උපරිම වශයෙන් බුදුරජාණන් වහන්සේට තිබුණා ඒ හැකියාව. ඊට පස්සේ හතරවෙනි එක දිබ්බසෝත දිව කන කියන එක. දිබ්බසෝත කියලා කියන්නේ දැන් අපේ පියවි කනට නැසෙන ශබ්ද අහන්නට පුළුවන් හැකියාව. එනකොට දැන් අපිට සාමාන්‍යයෙන් මේ බොහෝම පොඩි සීමාවක අය කතා කරන දේවල් පමණයි අපිට ඇහෙන්නේ. ඊට වඩා දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල දෙවියන් බබුන් කතා කරන දේ පවා නිරයන්ගේ තිරිසන් ලෝකවල සත්වයන්ගේ ශබ්ද පවා අහන්න හැකියාව බුදුහාමුදුරන්ට තිබුණා. එතකොට ඒක කවදාවත් මේ භෞතික ඉන්ද්‍රියක් තියුණු කිරීම තුළින් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ කන මොන බෙහෙත දාලා කොයි විදියට තියුණු කරගත්තත් අපිට කවදාකවත් එහෙම වෙන ලෝකෙක දේවල් අහන්න බෑ. ඒක මානසික දියුණු කිරීම තුළින් පමණයි ලබන්න තියෙන හැකියාව. දිබ්බසෝත දිව කන කියන එක. ඊට පස්සේ පරස්ස චේතෝ පරියායන අනිත් අයගේ සිත දැනගැනීමේ නුවණ. මේකත් බුදුරජාණන් වහන්සේට තිබිච්ච සුවිශේෂ වූ හැකියාවක්. මේ හැකියාව නිසා බුදුහාමුදුරන්ට කාටවත් කෙනෙකුට බණ කියනකොට ඒ පුද්ගලයාගේ කෙලෙස් වල අඩු වැඩිකම් දැකලා ඒ පුද්ගලයාගේ හිත වැඩෙන්නේ කොයි පැත්තටද කියන එක දැකලා ඊට ගැළපෙන විදියට ඒ පුද්ගලයාගේ හිත වැඩෙන විදියට කෙලෙස් අඩු වෙන විදියට ඒ ධර්මය දේශනා කිරීමේ හැකියාව තිබුණා. එතකොට යම් පුද්ගලයෙකුට යම් කිසි ආකාරයක ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙච්ච වෙලාව බුදුහාමුදුරන්ට ඒ අයගේ සිත දැනගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඔය මායя සම්බන්ධව සඳහන් වෙන ධර්ම දක්වනවානේ. මායාගේ හිතේ තියෙන සිතුවිලි බුදුහාමුදුරුවෝ දැනගන්නවා. දැනගෙන අහනවා ඔබ මෙහෙම හිතාගෙන ඉන්නේ මොකද කළේ කියලා එහෙම අහනවා. එහෙම හැකියාවක් තියෙනවා. දැන් අනිත්‍යයේ සිද්ධාන ගැනීමේ හැකියාව රිද්දිමත් වූ සමහර රහතන් වහන්සේලාට තිබුණා. ඒ රහතන් වහන්සේලාට තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේට ඒ හැකියාව තිබුණා. උන්වහන්සේ අග්‍රයි. අනිත් හැමෝටම වැඩි ඒ හැකියාව තිබුණා. ඊළඟට පුබ්බේ නිවාසානුගත ඥාන තමන්ගේ පෙර ජාති දැකීමේ නුවණ. ඒකට පුබ්බේ නිවාසානුසති ඥාන කියලා කියනවා. ඉතින් එතෙන්දී පෙන්නනවා මේ ඉස්සෙල්ලාම මෙහෙමයි. දැන් භාවනා කරන ගමන් හිතනවා මීට මොහොතකට කලින් මම මොකද්ද හිතුවේ?
මොකද්ද උනේ? මීට විනාඩියකට කලින්, විනාඩි 10කට කලින්, පැයකට කලින්. අද දවස් 30 මොනවද සිද්ධ වුනේ? සිහිපත් කරනවා. ඊයේ දවසේ මොනවද සිහිපත් කරන්නේ? සිද්ධ කළේ සිහිපත් කරනවා. සතියකට කලින්, අවුරුද්දකට කලින්, අවුරුදු 10කට කලින්. එතකොට දැන් සාමාන්‍ය මිනිස්සුන් අපිට එහෙම හිතන්න බෑ. අපිට පුළුවන් ද මීට අවුරුදු 10කට කලින් වෙච්ච ඔක්කොම ටික ආපහු මතක් කරගන්න? එහෙම කරන්න බෑ. හැබැයි මේ මනස වඩලා ඉතාම හොඳින් මේ මනස මෘදු වුණාම, තුනී වුණාම, වඩන්නට හැකියාව වැඩි තත්ත්වයකටපත් වුණාම මේ මනසින් පුළුවන් එහෙම අතීතය ආවර්ජනය කරන්න. මේ බලනවා මේ ජීවිතේ පටන් ගන්න තැනට. ඊට පස්සේ එතනින් යනවා පෙර ජීවිතේට. ඒකට පෙර ජීවිතේ කියලා පෙර ආත්ම භාවය තුළ සිද්ධ වෙච්ච දේවල් මොන නමක් ඇතුවද වාසය කළේ, මොන වගේ අම්මා තාත්තාද හිටියේ, කොහෙද හිටියේ, කොයි මොනවද කළේ ඔක්කොම මෙනෙහි කරනවා. ඊට තුන්වෙනි ආත්මය, හතරවෙනි, පස්වෙනි එහෙම අතීතයට ආත්ම 80000 උනත් දක්වා බලන්න පුළුවන්. එතෙන් බුදුහාමුදුරු නෙවෙයි සමහර ධ්‍යානලාභී ඍෂිවරු ඉඳලා තියෙන බ්‍රාහ්මණයෝ ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ට ආත්ම 80000ක් දක්වා බලන්න. ඒක බුදුහාමුදුරු වගේ උත්තරයන්ට ඊටත් වඩා ඕම දුර අතීතයි. කල්ප ලක්ෂ කෝටි ගණන් ප්‍රමාණයක් ඇතුළත දකින්න පුළුවන්. ඒකට යන මනස දියුණු කිරීමේ ප්‍රතිඵලය. දැන් අපි භෞතික පැත්තෙන් ඔබ මොන විදිහකට හිතුවත් අපිට ඔක හිතා ගන්න බෑ කොහොමද ඔක කරන්නේ කියලා. පෙර ජීවිතේ වෙච්ච දේවල් මේ ජීවිතේදී කොහොමද මතක් කරගන්නේ, කොහොමද පේන්නේ අපිට හිතා ගන්නවත් බෑ. හැබැයි මනස දියුණු කිරීම තුළ විශ්මයජනක වූ දේවල්, විශ්මයජනක වූ හැකියාවන් පුද්ගලයාට ලැබෙනවා. ඉතින් ඒක තමයි ඔය ඔබේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ. ඊට පස්සේ දිබ්බ චක්ඛු දිවස කියන එක. ඒක අපි හැමෝම දන්න ප්‍රසිද්ධ වචනය දිවස කියන එකනේ. ඇහැට පේන්නේ දේවල් දකින්න පුළුවන්. මෙහි ඉඳන් දිව්‍ය ලෝක දෙවිවරු මොනවද කරන්නේ? බ්‍රහ්ම ලෝක බ්‍රහ්මයෝ මොනවද කරන්නේ? තිරිසන් සත්තු මොනවද කරන්නේ? මේ ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවේ කට්ටිය මොනවද කරන්නේ? එහෙමත් බලන්න පුළුවන්. ඇහැට පේන්නේ නැති රූප මනස නුවණින් දකින්න පුළුවන්. ඒකත් සුවිශේෂ ගුණ හැකියාවක් අපිට මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ කියලා ගලපන්නට පුළුවන් කමක් නැහැ ඒකේ. කියන්න බෑ මේක මේ විදිහට සිද්ධ වෙන්නේ කියන එක අපිට විග්‍රහ කරන්න හැකියාවක් නැහැ. මොකද ඒක අර මනසේ විස්මයජනක හැකියාවන්ගෙන් එකක්. ඒකට ඒ මනස දියුණු කිරීම තුළ දිවස් නුවණ බුදුහාමුදුරන්ට ලැබුණා. ඊට පස්සේ ආසව සංකේ ඥානය කෙලස් නැති කිරීමේ නුවණ, සීල කෙලස් නැසීමේ නුවණ. ඒකට තමන්ගේ හිතේ සංසාර ජීවිතය තුළ කල්ප ලක්ෂ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් තිස්සේ ගොඩ ගෙහිගෙන ආපු මේ කෙලස් කන්දරාව සම්පූර්ණයෙන් නැති කරලා ගන්න. ඇතිවන හැකියාව. ඒකත් මනසෙන් කරන දෙයක්. කයින් කරන්න බෑ දැන්. කායිකව කරන්න ගිහිල්ලා අර විවිධ ආගමිකයෝ මේ තද හීතලේ වතුර බහැලා ඉන්නවා, මහරාष्ट्रයට ගිනි ගොඩවල් පහක් ගහගෙන ඒ මැදට වෙලා ඉන්නවා නේ. එහෙම දේවල් කළේ නොකා ඉන්නවා, තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒ ඔක්කොමද කළේ? මේ තවලා ඇඟ තවලා කෙලස් නැති කරන්න පුළුවන් කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා කවදාවත් එහෙම කරන්න බෑ. එහෙම දැන් හොදලා දාලා කෙලස් යවන්න පුළුවන් නම් ඔය ගඟේ ඉන්න මාළු දැන් ඔක්කොම කෙලස් නැති නිකලස් අය වෙන්න ඕනේ කියලා. බුදුහාමුදුරුවෝ බොහොම විවේචනාත්මකව ඒ වගේ කතා කළේ. ඉතින් එතකොට ඒ වගේ කරන්න බෑ. ඒක කරන්න පුළුවන් මනසින් පමණයි. එතකොට මේ හිත හොදා හරින එක, හිත පිරිසිදු කරන එක, ආය කෙලස් නූපදින තත්ත්වයටපත් කරගන්න එක මනස දියුණු කර ගැනීම තුළින්ම කරන්න තියෙන දෙයක්. එතකොට මේ කෙලස් නැසීමේ නුවණට කියනවා ආසව සංඛේ ඥානය කියලා. හරි. එතකොට මේ අටට කියනවා අෂ්ට විද්‍යාවන් කියලා. අෂ්ට විද්‍යාවන්. ඒ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාව තිබිච්ච සුවිශේෂ ඥාන විශේෂය. ඒ විද්‍යාවන් කියනවා. දැනුම, හැකියාව, මානසික වශයෙන්. ඊට පස්සේ උන්වහන්සේ ගාව තිබිච්ච පැවතුම්, යහපත් වූ පැවතුම්. ඒවට චරණ ධර්ම කියලා කියනවා. හැසිරීම.
චරණ කියන වචනේ තේරුම හැසිරීම කියන එකයි. හැසිරීම කියන එකයි. චරති කියලා කියන්නේ හැසිරෙනවා කියන තේරුම. ඒතකොට චරණය කියන්නේ හැසිරීම. චරණ කියන වචනේ වෙනත් තේරුම් වලට පාවිච්චි කරනවා. මේ මෙතන දක්වන්නේ හැසිරීම කියන එක. එතකොට ඒ හැසිරීම බුදුහාමුදුරුවෝ ගාව තිබෙන ශ්‍රේෂ්ඨ හැසිරීම රාශියක් තුනේ ඒවා අතර ප්‍රධානීව අපි කතා කරනවා පසළොස් චරණ කියලා. ඒ පසළොස් චරණ හැබැයි බුදුරජාණන් වහන්සේට පමණක් පිළිතර දේවල් නෙවෙයි. ශ්‍රාවකයෙකුට රහතන් වහන්සේ නමකට උනත් මේ පසළොස් චරණ ඇති කර ගන්නට පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ තුල පිහිටි මට්ටමින් නෙවෙයි. මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ බුදු බවට පත් වීමත් කෙලෙස් නැස රහත් බවට පත් වීමක් අරහත්ත්වයක්. හැබැයි ඒ අරහත්ත්වය ඒ කෙලෙස් නැසීම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් තමයි ප්‍රතිවේධ කරන්නේ. ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් අරහත් බෝධියෙන් ප්‍රතිවේධ කරන්නේ. ඒ වගේ තමයි ඒ හැම ගුණයක්ම හැම ඥානයක්ම හැම සීලයක්ම ශ්‍රාවකව ඇති කර ගැනීමේදී ඒ බුදුරජාණන් වහන්සේගේ මට්ටමට නෙවෙයි ඒක ඇති වෙන්නේ. ඒක ශ්‍රාවකයෙකුට විශේෂ වෙන මට්ටමයි. ඒක ශ්‍රාවකයෙකුට ඇති කරගන්න බැරි බුදුරජාණන් වහන්සේට පමණක් ඇතිවන වෙනත් ඥාන ගුණ විශේෂයන් තියෙනවා. හරි? ඒතර චාර්ය ධර්මයන් ගත්තම සීලය තමයි පළවෙනි චාර්ය ධර්මයේ සීලය කියලා කියන්නේ උන්වහන්සේගේ ආධිපත්‍ය කායික වාචික පැවතුම් වල ඇති සංවර බව, හැඳුණු බව. මම කෙටියෙන් කියන්නේ ඊළඟට ඉන්ද්‍රිය සංවරය. අස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන්ගේ ඇති සංවරශීලී බව. මේක දෙවෙනි චාර්ය ධර්මයේ. ඊට පස්සේ ආහාරයේ පමණ දැනීම. උන්වහන්සේ පෙන්වන්නේ ශ්‍රාවකයන්ට අනුදැනව දාලි කුස සම්පූර්ණ පිරෙන්නට බත් පිළි 4-5ක් තීති ආහාර ගැනීම නවත්තන්න කියලා. පමණ දැනගෙන ආහාර ගන්න. එතකොට අපහසුාවක් ඇති වෙන්නේ නැහැ. අමාරුකම් නිදිමත ගති ඒව ඇති වෙන්නේ නැහැ. එතකොට ප්‍රමාණයට ආහාර ගත්තට පස්සේ බොහොම පහසුයි කියලා කිව්වනේ. අලං භාසු විහාරාය පහිතත්තස්ස දීකුණ. කෙලස් තවන්නට යොමු වෙන සසර බිය දකින කෙනෙකුට පමණ දැන ආහාර ගැනීම තමයි තාම මේ හොඳ ගැළපෙන්නේ කියන එක ප්‍රංශ පෙන්නනවා. ආහාරයේ පමණ දැනීම. ඊට පස්සේ ජාගරියාණු යෝගය නිදි වැරගීමේ යෙදීම. ඒ කියන්නේ නිකන් නිදි මරනවා කියන එක නෙවෙයි. ඉතින් දෙපෙන්නන්නේ දහවලේ පෙර යාම පෙරපත් කිස දවල් ආහාරයට කලින් ඊට පස්සේ පසුපත් කිස දවල් ආහාරයෙන් පස්සේ මොනවද කරන්න කියලා කිව්වේ හිඳීමෙන් සක්මණින් තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් මුදවන්නට උත්සාහ කරනවා. හිඳීමෙන් සක්මණින් හෝ හාසිවිදිරියවෙන් මේ තුනෙන් එකකින් තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් මුදවන්නට දැඩිව බීර ගන්නවා. රාත්‍රී පෙර යන ඒත් හිඳීමෙන් සක්මණින් කෙලෙසුන්ගෙන් හිත මුදව ගන්නට වීර්යවන්ත වෙනවා. මැදියම් කාලය සිහිනුවන උපදවගෙන දකුණු ඇලේ සයනය කරනවා. ආයි අලුයම් කාලේ පිබිදිලා නැවතත් සක්මණින් හිඳීමෙන් ඉරියව් භාවිතා කරමින් හිත කෙලෙසුන්ගෙන් මුදව ගන්න උත්සාහ කරනවා. මේකටයි ජාගරියාණු යෝගය කියන්නේ. නැත්තම් රැය අඩුවෙන් නිදා ගන්නවා කියන එක නෙමෙයි. නිදි වරනවා කියන එක නෙමෙයි. මේ නිදි වැරීම සිද්ධ කරන්නට ඕනේ කෙලෙස් නැති කිරීමේ ප්‍රයෝජනය සඳහා. වෙන දෙයකට නෙමෙයි. ඒතකොට දැන් එතන ශ්‍රාවකයෙකුට නම් බුදුහාමුදුරුවෝ වෙන්නනවා මැදියමනේ මේ සැතපෙන්න කියලා කිව්වේ. දැන් මැදියම අපි හරියට ගත්තොත් එහෙම දැන් රාත්‍රී කාලේ රාත්‍රී පැය 12 තුනෙන් බෙදලා බැලුවොත් එහෙම පැය 4යි එක යාමයකට වැටෙන්නේ. එතකොට පෙරයම් කාලේ අපි ගත්තොත් සාමාන්‍යයෙන් හැන්දෑවේ 6 විතර ඉඳන් පැය 10 විතර වෙනකම්. ඊට
ඊට පස්සේ මැදියම් කාලේ රෑ 10 විතර ඉඳන් පාන්දර 2 වෙනකම්. අපව පාන්දර 2 ඉඳන් අලුයම 6 වෙනකම් අලුයම කාලේ. සාමාන්‍ය විදිහට ගත්තොත් ඒක වෙනස්කම් දෙන්න පුළුවන්. කොහොමද පැය 4ක් වගේ කාලයක් තමයි එතකොට භාවනානුයෝගී කෙලස් තාන්නට වීර්ය වඩන පුද්ගලයෙකුට නිදා ගන්නට තියෙන කාලය. අනිත් මුළු කාලයම දවසේ අනිත් පැය 20ම හිත කෙලෙසුන්ගෙන් විදවීම සඳහා වීර්යවන්ත වෙන්න තමයි පෙන්නලා තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ගත්තොත් උන්වහන්සේගේ ජාගරයාන යෝගේ ඊටත් වඩා ඔබට කියපු එකක්. ඒකේ උන්වහන්සේ සතපුනේ පැය 2යි. නේ පැය 2යි සතපුනේ. එතකොට මැදියම් කාලෙම පැය 2යි ගත්තේ සතපීම සඳහා. ඒතර ගත්තම උන්වහන්සේ වැඩිම වෙලාවක් අවදියේ ඉඳලා මේ ලෝකෙට යහපතක් සැනසීමක් උදා කර දෙන්නට මානසිකත්වය. ඉතින් ඒකට ජාගරියාන යෝගී කියලා කියනවා. ඊළඟට සද්ධා කියලා කියන්නේ විශ්වාසයතන ශ්‍රාවකයෝ ගාව තියෙන ශ්‍රද්ධාවට නෙවෙයි. එතන ශ්‍රද්ධා කියලා කියන්නේ තමන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳ තමන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව උන්වහන්සේ තුළ පැවති විශ්වාසය. ඒක ඒ විදිහමයි ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා ඇති දැඩි වූ විශ්වාසය. ඊට පස්සේ හිරියොත්ප්ප ශ්‍රාවකයන් සම්බන්ධයෙන් නම් පවට ලැජ්ජාව සහ බිය බුදුරජාණන් වහන්සේට පවට ලැජ්ජාවෙන් බිය වෙන්න දෙයක් නෑ. මොකද උන්වහන්සේ සියලු පව ප්‍රහීන කරලා තියෙන නිසා. උන්වහන්සේ දැනගත්තා වරද කියන්නේ ලැජ්ජාව විය යුතු දෙයක්, වරද කියන්නේ බිය විය යුතු දෙයක් කියලා. ඉතින් ඒක උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන අවස්ථාව දක්වාම තමන් ගාව වරදට ලැජ්ජාව බිය කියන ගුණ දෙක හැටියට ප්‍රගුණ කරගත්තා. බුදුබවට පත් වීමෙන් අනතුරුව ඒ වරද පාපය කියන්නේ ලැජ්ජා විය යුත්තක් බිය විය යුත්තක් කියලා දැනගත්තා. ඒක තමයි උන්වහන්සේගේ හිරියොත්ප්ප කියලා කියන්නේ. නැත්තම් බුදුහාමුදුරු කෙනෙක් පවට ලැජ්ජ වෙන්න ඕනේ නැහැ, පවට බිය වෙන්න ඕනේ නැහැ. මොකද උන්වහන්සේ සියලු පාපයන් ප්‍රහීන කරලා තියෙන්නේ. පව පින් දෙකම ප්‍රහීන කරලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ සම්බන්ධයෙන් ඒ හිරියොත්ප්ප කියන්නේ ඒ බව දැන ගැනීම. ඊළඟ බහුශ්‍රත භාවය. බහුශ්‍රත භාවයේදී බහුශ්‍රත කියන්නේ බොහෝ දේවල් දන්නවා කියන එක නෙමෙයි. බුදුහාමුදුරන්ගේ බහුශ්‍රත බව ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. උන්වහන්සේ මේ ලෝකේ දැනගත යුතු සියල්ල දැනගත සර්වඥයන් වහන්සේ. ඒ උපරිම වශයෙන් බහුශ්‍රත භාවයේ තිබුණා. ඊළඟ පරාක්‍රමය ඊළඟ චර්ම ධර්මයි. පරාක්‍රමය කියන්නේ මේ බය නැති ගතිය. ඕනෑම මහා ඝන වනාන්තරයක් නැති තනියම කල්ගත කරන්න පුළුවන්. අර සිංහයෝ කොටි ව්‍යාඝ්‍රයෝ ආදී ධර්ම සත්තු මැද්දේ උන්වහන්සේ මාස 3ක් පාරිලෙය වනයේට වෙලා තනියම කල්ගත කළා. ඒකට බයක් දැනුන්නේ අපිට නම් කැලෙන්න ඕනේ ගෙදර ඉන්නතෝ මහ පාරකවත් ප්‍රයත්න ගත කරන්නට බෑ. අපි බයයි. ඉතින් උන්වහන්සේ වීර්ය වඩන කාලෙදී මේ බුද්ධත්වයට පත් වෙන කලින් පවා මේ සිතාතාවස්තුව වශයෙන් ඉඳිද්දී මහ බය බිය දැනෙන අරමුණු තියෙන තැන් හොය ගිහිල්ලා උන්වහන්සේ බලන මෙතන මොකක් නිසාද මෙතන බිය ඇති වෙන්නේ කියලා. ඒක දක්වන බය වේරෝ සූත්‍රයේ තියෙන සූත්‍රයක් තියෙන එක දෙන්නවා. දැන් අහවල් පළාතේ හොල්මන් ඉන්නවා, අහවල් පළාතේ යක්කු ඉන්නවා, මෙහෙම දේවල් කියනවා කියලා ආරංචි කරන පළාත් තියෙනවා. උන්වහන්සේට මේක හරියටම දැන ගැනීම සඳහා උන්වහන්සේ තැනට ගිහලා රාත්‍රියේ තනියම ගත කරනවා. ඒ ගත කරනකොට උන්වහන්සේට මැදියම් රාත්‍රී කාලේ දොන්න ඇහෙන්න පටන් ගන්නවා මහා සත්‍යයක්. භයානක සත්‍යයක්. ඊට පස්සේ බලනකොට හොඳට විමසලා බලනකොට මේ සත්‍යය ඇවිල්ලා තියෙන්නේ කුගස් දෙකක් එකට ඇතිරිලා. එහෙම නැත්නම් තව මොකක් හරි දෙයකින් නැත්නම් සතෙක් කෑ ගහලා එහෙම. උන්වහන්සේටනි දැනගන්නවා ප්‍රායෝගික වශයෙන් මෙතන මිනිස්සු බය වුණාට මෙතන තියෙන විදිහට. නැත්නම් මේ භයානක රූප පේනවා කියලා. ඉතින් බලාගෙන ඉන්නකොට මේ හෙවණ මොකක් හරි ගහක මොකක් හරි කොටසක් හෙලවෙන දෙයක් තමයි දැකලා තියෙන්නේ. අන්න ඒ වගේ. ඉතින් බිය නැති ගැනීම ත්‍රාස සම්පූර්ණ මුනස නැති කළා දැන්.
නිසා උන්වහන්සේට පරාක්‍රමයක් තිබුණා. ඊට පස්සේ ඕනෑම පිරිසක් මැද්දට නිර්භයව ගමන් කිරීමේ හැකියාව බුදුහාමුදුරන්ට තිබුණා. රජ පිරිසක් රජ කෙනෙක් මැදට වුණත් මහා රජු පිරිසක් මැදට වුණත් මහා උදත් යයි සම්මත පණිවරු ගාවට වුණත් ලෝකෙ මොන විදිය පුද්ගලයෙක් ගාවට වුණත් උන්වහන්සේට නිර්භයව වැඩම කරන්නට හැකියාවක් තිබුණා. ඒක පරාක්‍රමය කියලා කියනවා. ඊළඟ සිහිය සතර සතිපට්ඨාන ධර්මෙහි තාම මනා පුරුදු කළ හිතක් උන්වහන්සේට තිබුණා. ඊළඟ ප්‍රඥාව උන්වහන්සේගේ ප්‍රඥාව ලෝකයේ හැමදෙනාටම වඩා ඉහළට ගියපු ගැඹුරු වූ තීක්ෂණ වූ ප්‍රඥාවක්. ඊළඟට අවසාන හතර චරණ ධර්මයන්ගෙන් ඒ තමයි ධ්‍යාන හතර. ධ්‍යාන හතර රූපී ධ්‍යාන හතර. එතකොට මෙන්න මේ කියන 15 චරණ ධර්මයන් බුදුරජාණන් වහන්සේ ගාව ඉතා අග්‍ර වූ ආකාරයට පිහිටා තිබුණා. ඒ හැරුණුකට උන්වහන්සේ ගාව තවත් සුවිශේෂ වූ උතුම් වූ හැකියාවක් රාශියක් තිබුණා. ඒවට කියනවා චරණ ධර්මයන් කියලා. එතකොට බුදුහාමුදුරුවෝ විද්‍යාවන්ට යුක්ත වුණා. චරණ ධර්මයන් 15කින් යුක්ත වුණා. ඇත්තටම අපිට ඒක 15ක් කියලා කියන්න බෑ. ගානක් හැටියට භාවිතයට එක ආවා 15ක් කියලා. මොකද ශ්‍රාවකයෙකු ගාව තිබිය යුතු චරණ පිළිබඳ බුදුහාමුදුරුවෝ පෙන්නන්දී ඔය චරණ ධර්ම 15 පෙන්නලා තියෙනවා. ඒ නිසා තමයි ඔක 15 චරණ කියලා භාවිතයට ආවේ. නමුත් බුදුරජාණන් වහන්සේ ගාව අපිට මේ 15 ප්‍රමාණය කියන බෑ. ශ්‍රේෂ්ඨ වූ හැසිරීම රාශියක් තිබුණා. ඒවා අතරින් ඔය 15 විශේෂ වශයෙන් දක්වලා තියෙනවා. හොඳයි. එතකොට ඔකට තමයි විද්‍යාචරණ සම්පන්න බුදුගුණය කියලා කියන්නේ. හොඳයි. දැන් අනිත් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ මොනවා වගේ කතාවක්ද කියන්නේ? කෙටියෙන් කියන්න. ගිරිමානන්ද සූත්‍රයේදී වෙන්නේ ගිරිමානන්ද කියන හාමුදුරුවෝ අසනීප වෙනවා බොහොම ධර්ම විදියට. ඒ පාර ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා කියන බුදුහාමුදුරනේ ගිරිමානන්ද ගොඩක් අසනීපයි. ඒ නිසා උන්වහන්සේ ගාවට වැඩම කරනවා නම් හොඳයි කියලා. එතෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරන ආනන්දය මම වැඩම කරවීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ මේ දස සංඥාවන් කියලා ගත්තද ඒක හොඳට ඉගෙන ගන්න. ඒක ඉගෙනගෙන උන්වහන්සේ ගාවට ගිහිල්ලා මේක සත්‍යයනා කරන්න. ඒ දස සංඥාවන් අහලා උන්වහන්සේ අසනීපෙන් මිදෙනවා කියලා. එතකොට මේ දස සංඥාවන් දැන් එතනත් අර කියන්නේ ඇසීමෙන් ගුණයක් ලැබීම කියලා කියන්නේ. හැබැයි ඉතින් අපි දැනගන්න ඕනේ ගිරිමානන්ද හඳුරු කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්. එතකොට උන්වහන්සේ මේ දස සංඥාවන් සම්බන්ධව ප්‍රගුණ කරපු මනසක් තිබුණා. ඒ ප්‍රගුණ කරපු මනස නිසා අර දස සංඥාවන් දේශනා කරනකොට උන්වහන්සේට ඒක වැටහෙන්න පටන් ගන්නවා. මේ කරුණු මංගා මේ විදිහට පිළිතර තියෙනවා කියලා. ඉතින් ඒ තුලත් උන්වහන්සේට අර ඇතිවෙච්ච අසනීපෙන් මිදෙන්නට හැකියාවක් උදාවන්නට ඇති. එතකොට දස සංඥාවන් පිළිබඳව අනිත්‍ය සංඥාව පළවෙනි එක. අනිත්‍ය සංඥාව හැටියට පෙන්නන්නේ මේ රූපය වෙනස් වෙනවා. වේදනාව විඳීම කියන එක වෙනස් වෙනවා. දැන් සැප කියන එක දුක කියන එක අපේ ඇඟට හිතට දැනෙනවා. ඒවා වෙනස් වෙනවා. සංඥාව හඳුනා ගන්න දේවල් වෙනස් වෙනවා. සංස්කාර රැස් කරන දේවල් වෙනස් වෙනවා. විඥානයේ හිත වෙනස් වෙනවා. එතන මේ පංචස්කන්ධය අනිත්‍යයි කියලා දැන ගැනීමට අනිත්‍ය සංඥාව කියනවා. දෙවෙනි එක අනාත්ම සංඥා. අනාත්ම සංඥාව. ආත්ම කියන්නේ ස්ථිරව පවතින නොවෙනස් වෙන සුළු මගේ වූ යම් ශක්තියක් මේ ලෝකේ පවතිනවා කියන එක. ඇහැට පෙනෙන හෝ නොපෙනෙන හෝ දුර හෝ ළඟ හෝ තියෙන වෙනස් නොවන සුළු දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒකට ආත්ම කියනවා. ඒතකොට එහෙම දෙයක් නැහැ කියලා තේරුම් ගැනීමට අනාත්මය කියලා කියනවා. ඒතකොට අනාත්මය හැටියට දෙපෙන්නනවා ඇස රූපය අනාත්මයි. කන ශබ්දය අනාත්මයි. අනාත්මයි කියන්නේ මම වගේ වෙන්නේ නැහැ, ස්ථිරත් නැහැ. හරි? හැමදාම පවතින දෙයක් වෙන්නේ නැහැ. මම වගේ වෙන්නේ නැහැ.
නාසය සුවඳ ගඳ, දිව රස වර්ග, ශරීරයේ ස්පර්ශ. මේ කියන කාරණා 10 අනාත්මයි. මම නෙවෙයි, මගේ නෙවෙයි, මට අයිති නෑ කියලා, මගේ ආත්මය නෙවෙයි කියලා දැන ගැනීම. ඒක අනාත්ම සංඥාව. තුන්වෙනි අසුභ සංඥාව. මේ ශරීරයේ තියෙන දෙතිස් ගුණපය. මේ ශරීරයේ කේශාන්තයේ ඉඳලා පාදාන්තය දක්වාම නානා ප්‍රකාර වූ අපිරිසිදු දේවල් තියෙනවා කියලා ඒ ගුණ කොටස් 32 මෙනෙහි කරන එක. ඒකට අසුභ සංඥාව කියලා කිව්වා. කෙස්ලොම් නියදත් සම්මස් ආදී වශයෙන්. ඊට පස්සේ ආදීනව සංඥාව. හතරවෙනි එක. ආදීනව සංඥාව කියන්නේ මේ දැන් ආදීනවය කියලා කියන්නේ යම් කිසි දෙයක තියෙන දුක් විපාකයටනේ. එතකොට මෙතන ආදීනවය කියන්නේ මේ ශරීරයේ පවතින දුක් විපාක. ඒවා තමයි මේ ශරීරයට ඇති වෙන ලෙඩ රෝග. එතකොට විශාල ලෙඩ රෝග වස්තු මේ ලිස්ට් එකක් විතර කියනෝනේ. ඇස් චක්කු රෝග, ඇහි රෝග, කනේ රෝග, නාසයේ රෝග, දිවේ රෝග, කය රෝග, කාස, සාස, විනාශ, දාහ, ජරා, කුසේ රෝග, විවිධ නම් ඇතුව මේ රෝග රාශියක් තියෙනවා. එතකොට පිළිකා, ඊට පස්සේ දියවැඩියාව වගේ දේවල් පවා ඒක සඳහන් වෙනවා. දියවැඩියාව කියන්නේ මధుමේහ කියලා. මිනිස්සු එකතු වුණාට පස්සේ ඇති වෙන රෝගය කියන්නේ බෝ වෙන රෝග. ඍතුන් වෙනස් වීමෙන් ඇති වෙන රෝග. මිනිස්සු උපක්‍රම කරලා ඇති වෙන රෝග. දැන් අපි වසක්සක් දුන්නොත් ඒ වගේ. උපක්‍රමයෙන් ඇති වෙන රෝග, කර්ම විපාකයෙන් ඇති වෙන රෝග, කුෂ්ඨ, ගඩු විවිධ ආකාරයෙන් පෙන්වන මහා ලෙඩ රෝග රාශියක්. ඉතින් ඒ ඕනම රෝගයක් මේ අපේ ශරීරයේ ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ ශරීරයේ ඕනම රෝගයකට විවෘතයි. අන්න ඒව දැන ගැනීමට කියනවා ආදීනව සංඥාව කියලා. ඊළඟ පහාන සංඥාව පස්වෙනි එක ප්‍රහාණය කිරීම. එතන ප්‍රහාණය කිරීම හැටියට දක්වනවා කාම විතර්කයක් ඇති වුණොත් ඒ කාම විතර්කය ඉවසන්න නැතුව ඒ කියන්නේ ඒක හොඳයි කියලා ඒක දරාගෙන ඉන්න නැතුව ඒක නැති කරගන්න මානසික ඒක අතහරිනවා, දුරු කරනවා, තුනී කරලා දානවා, අභාවයටපත් කරනවා. ඒ ක්‍රම පාවිච්චි කළා කාම සංකල්පනාවක් ඇති වුණොත්, කාම විතර්කයක් ඇති වුණොත් ඒක නැති කරගන්නවා. ඒක ප්‍රහාණ සංඥාව. ඊට පස්සේ ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක්. දැන් ඔය තුනනේ පෙන්නන්නේ මේ සම්මා සංකප්පේදී කරන්න කියලානේ. නික්කම්ම සංකප්ප, කාමයන්ගෙන් ඈත් වෙන්න. කාම සංකල්පන ඇති කරගන්න එපා. අව්‍යාපාද සංකල්ප, අනිත් අය නැසීමට, වෙනසීමට හිතන්න එපා. ව්‍යාපාද සංකල්පන ඇති කරගන්න එපා. ඊළඟ අවිහිංසා සංකප්ප, අනිත් අයට හිංසා කරන්න, කරදර කරන්න, දුකටපත් කරන්න හිතන්න එපා. එතකොට ඒ වැරදි තුනෙන් වැළකීලා යහපත් සංකල්ප ඇති කර ගැනීම කියනවා මෙතන. ඒ සඳහා වීරිය දැරීම තමයි පහාන සංඥාව කියලා කියන්නේ. අර ඇති වෙන කෙලෙස් සිතුවිලි ඇති වෙච්ච වෙලාවට ඒවා නැති කළා දාන්න, විනාශ කළා දාන්න, තුනී කළා දාන්න ඇති කර ගන්නා වූ මහන්සිය පහාන සංඥාව. ඊළඟට විරාග සංඥාව ඊළඟට පෙන්නනවා. විරාග සංඥාව 6 වෙනි එක, නිරෝධ සංඥාව 7 වෙනි එක. මේ විරාග සංඥාවයි නිරෝධ සංඥාවයි දෙකම කියන්නේ නිවන ගැන. විරාග සංඥාව පහළ වෙන්නේ නිවන ආරම්භ කරලා. නිරෝධ සංඥාව පහළ වෙන්නේ නිවන ආරම්භ කරලා. ඒකට නිවනට කියන නමක් තමයි විරාග කියන්නේ. රාගය සම්පූර්ණයෙන් නැති තැන. නිවනට කියන නමක් තමයි නිරෝධය කියන්නේ. නිවීම. සියලු දුක් පරිදාහයන්ගේ නිවීම. නිරෝධය. එතකොට එතෙන්දි පෙන්නනවා මේ නිවන කියන එක අර අහලගෙන ඒතං සන්තං, මේ නිවන ශාන්තයි, ඒතං පනීතං, මේ නිවන ප්‍රණීතයි. මොකද්ද? යදිදං සබ්බ සංඛාර සමතෝ, සියලුම සංස්කාරයන් සමණයටපත් කරවීම. සම්පූපති පටිනිස්සං, සියලු උපදී, සියලු කෙලෙස් පටිනිස්සං දුරු කරලා දැමීම. විරාගෝ, එහි නොඇලීම. මුක්ති, මිදීම, අනාලය,
නොඇලීම මෙන්න මේකට තමයි නිවන කියලා කියන්නේ. එතකොට ඒක විරාග සංඥාව. ඊට පස්සේ නිරෝධ සංඥාවට එනකොට ඒ කාරණා ටිකමයි නිවන සම්බන්ධයෙන් එහෙමම මෙනෙහි කරනවා. මේ නිවන ශාන්තයි ප්‍රණීතයි. මොකද්ද? සියලු සංස්කාරයන්ගේ නැති කර දැමීම, දුරු කර දැමීම නම් වූ මේ නිවන. ඊළඟට නිරෝධෝ නිබ්බාන සියලුම දුක් නිවීම නිවනයි. සියලුම දුක් නිවීම නිවනයි. අන්න එහෙම මෙනෙහි කිරීම. ඒකට කියනවා නිරෝධ සංඥා කියලා. ඊට පස්සේ අටවෙනි එක සබ්බ ලෝකේ අනවිරත සංඥා. මුළු ලෝකෙහිම නොඇලීම නම් වූ සංඥාව. මුළු ලෝකෙහිම නොඇලීම නම් වූ සංඥාව. එතකොට ඒකදී කියනවා මේ ලෝකේ තියෙන මිනිස්සු අල්ලගන්න දේවල් තියෙනවා. උපයුපාදාන. උපාදානය කියන එක දන්නවනේ නේද? අය ගෙම්බෙක් අල්ල ගන්නවා වගේ තදින් දැඩිව අල්ලා ගැනීමට තමයි උපාදානය කියන්නේ. එතකොට ඒ උපාදාන සංඛ්‍යාත උපාදාන නම් අල්ලා ගැනීමට අදාළ වෙන සියලුම දේවල් නැති කරලා දැමීම. තේ පදහන්තෝ විරමති. ඒවා අත්හරින්න ඒවයින් වළකිනවා. මොන හරි දෙයකට බැඳින්න යනකොට ඒ බැඳීම අතහරින්න ඒකෙන් මිදෙනවා. විරමති ඒකෙන් වෙන් වෙලා ඉන්නවා. උපාදානත ඒව කවදාකවත් උපාදානය කරගන්න යන්නේ දැඩිව අල්ලගන්න යන්නේ. හරි මොනවද උපාදාන කියන දේවල්. එතකොට තේනවා උපාදාන හැටියට අපි ගත්තොත් එහෙම මේ ඕනම දෙයක් කෙනෙකුට අල්ලගන්න පුළුවන්, ඕනම දෙයක් උපාදානය කරගන්න පුළුවන්. හැබැයි උපාදාන කියන නාමයට ගැලෙන ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා. කාම උපාදාන කාමයේ දැඩිව අල්ලගන්න. එතකොට මේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් අල්ලගන්න තාක් සියලු දේවල් කාම උපාදාන. කාම උපාදාන. හොඳට මතක තියාගන්න. උපාදානය කරනවා කියන්නේ දැන් තණ්හාපච්චය උපාදාන. තණ්හාවෙන් උපාදානය කරනවා කියන්නේ ඉස්ලාම කාමය දැඩිව අල්ලගන්න. හැබැයි හුඟක් වෙලාවට අපි හිතන්නේ කාමයක් තමයි මේ අල්ලගන්නේ. ඉච්චරයි කියන්නේ. නෑ මිනිස්සු අල්ලගන්න තව දේවල් තියෙනවා. දික්ඛි උපාදාන දෘෂ්ටිය අල්ලගන්නවා. දෘෂ්ටිය අල්ලගත්තොත් එහෙම කාමයන් අල්ල ගැනීමට වඩා ඉතාම අමාරුයි. ඒක අත්හැරගන්න. දෘෂ්ටිය කියන්නේ වැරදි අදහසක් හරි කියලා දැක්ම අල්ලගන්නවා. අල්ලගෙන මේ මැත්තේ ඉඳගෙන ඉන්නවා. දැන් අපි කියමු සෝවාන් වෙච්ච කෙනෙක් සෝවාන් නොවෙච්ච කෙනෙක් සෝවාන් වුණා කියලා දෘෂ්ටියකට ආවම එයා ඒක අල්ලගෙන ඉන්නකොට කවදාකවත් එයාට සෝවාන් වෙන්න බෑනේ. ඒක තියෙන තාක්කල් ඒක දෘෂ්ටියක්. ඒ වගේ ඊළඟට සමහර වැරදි දෘෂ්ටි තියෙනවා. දැන් අපි හිතාගෙන ඉන්න අපි බෞද්ධයෝ නිසා අපි සම්මා දිට්ඨිකයෝ අපි තමයි හැමතිස්සෙම හරි විදියට හිතන්නේ කියලා. නෑ බෞද්ධවෝ අපි ගාව මිත්‍යා දෘෂ්ටි තියෙන්න පුළුවන්. හරි? ඉතින් මේ දෘෂ්ටිය අල්ලගන්නවා කියන්නේ. ඒවා සමහරු මොන දේ නිසාවත් අතාරින්නේ නෑ. කවුරු කිව්වත් අතාරින්නේ නෑ. හරි? දිට්ඨි උපාදාන. ඊට සීලබ්බත උපාදාන. වැරදි සීල සහ වෘත නිවනට මගයි කියලා අනුගමනය කරන්න ඒවා අල්ලගන්නවා. නිවනට මග නොවූ සීල් සහ වෘත ඒ සඳහා මගයි කියලා හිතාගෙන අල්ලගන්නවා. සීලබ්බත උපාදාන. හතරවෙනි අත්වාද උපාදාන. ආත්ම දෘෂ්ටිය. ආත්මවාදය. මම මගේ මට අයිති මේක වෙනස් වෙන්නේ සදාකාලික. අන්න එහෙම කියලා ආත්මය අල්ලගන්නවා. ඉතින් මේ හතර මේ අල්ලා ගැනීම හතර දැනගෙන මේ හතරෙන් ඈත් වෙන්න ඕනේ. ඒකට කිව්වා සබ්බ ලෝකේ අනුගත සංඥාව කියලා මුළු ලෝකෙහි නොයැලෙන සංඥාව. ඊට පස්සේ නවවෙනි එක සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සියලු සංස්කාරවල අනිත්‍ය බව දකින සංඥාව. එතකොට සංස්කාර කියන්නේ මොනවද? රැස් කරන දේවල්. පින් හැටියට දේවල් රැස් කරනවා, පව් හැටියට දේවල් රැස් කරනවා, ධ්‍යාන හැටියට දේවල් රැස් කරනවා.
ඊට පස්සේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ඔක්කොම දේවල් සංස්කාර ගණයට ඇතුළත් වෙනවා. එතකොට ඒ සියලුම සංස්කාර අනිත්‍යයි. කිසිම සංස්කාරයක් නිට්ටය නැහැ. දැන් අපි මේ රැස් කරන කර්ම පවා වෙනස් වෙනවා. ඒක හොඳට දැනගන්න ඕනේ අපි. කර්ම වල ශක්තිය අඩු වෙනවා, වැඩි වෙනවා, නැති වෙලා යනවා. ඒවත් සදාකාලික නෑ. පින් රැස් කරත් එහෙමයි, පව් රැස් කරත් එහෙමයි, ධ්‍යාන ලැබුවොත් එහෙමයි. මනසින් අල්ලගන්න හැම දෙයක්ම, මනසින් එකතු කරගන්න හැම දෙයක්ම වෙනස් වෙනවා. දැන් මනසින් අපි ඔක්කොම අල්ලගන්නේ දැන් අපි කියමු අලුතෙන් කාර් එකක් ගන්නවා. කාර් එක ගත්තම මේ කාර් එක තියෙන ගෙදර මිදුලේ හරි මේ ගරාජ් එකේ හරි නෙවෙයි. කාර් එක තියෙන්නේ අපේ හිතේ. හරි? එතකොට හිතෙන් මේක අපි අල්ලගෙන ඉන්නේ. අන්න එතකොට ඒ හිතෙන් ග්‍රහණය කරගන්න එකයි නැති කරගන්නට ඕනේ. ඉතින් එතකොට අපි ඒක සංස්කාරයක් බවට පත් වෙන්නේ එතකොට. ඒ කාර් එක කියන එක අර කොහෙවත් තිබුණාට ඒක සංස්කාරයක් වෙන්නේ නැහැ. ඒක සංස්කාරයක් වෙන්නේ අපි ඒ පිළිබඳව මේ ගනුදෙනු කරන්න පටන් ගත්ත මොහොතේ ඉඳන්. ගනුදෙනු කරන්න පටන් ගත්ත මොහොතේ ඉඳන්. එතකොට දැන් අපි උදාහරණයක් ගමු. කිසිම හැඳිනීමක් නැතුව ඉඳපු කෙනෙක් කිසිම හැඳිනීමක් නැතුව ඉඳපු කෙනෙක් එක්ක විවාහ වෙනවා. දැන් මීට කලින් අර පුද්ගලයා ගැන කිසිම තමන්ගේ ලෝකෙට ඒ පුද්ගලයා මීට කලින් හිටියේ නෑ. දැන් මොකද උනේ තමන්ගේ ලෝකෙට ඒ පුද්ගලයා ඇතුළත් වුණා. එතකොට අන්න එහෙමයි සංස්කාර වෙනවා කියන්නේ. තමන්ගේ පිළිබඳ දැනගන්න ගත්තට පස්සේ තමයි තමන්ගේ සංස්කාර ගණයට ඒ දේවල් ඇතුළත් වෙන්න පටන් ගන්නවා. හරි? එතකොට එහෙම නොවන තාක්කල් ඒක තමන්ට අයිති සංස්කාරයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ඒකයි කිව්වේ පංචස්කන්ධයේ සංස්කාර උපාදානස්කන්ධය කියන්නේ ඒකටයි. එහෙම නැත්තම් ලෝකේ පවතින හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සියලු දේම පංචස්කන්ධයේ සංස්කාර කියලා කියන්නේ. දැන් අපි දන්නවනේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් වලට සංස්කාර කියලා කියනවනේ. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු හැම දෙයක්ම මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංඛාර මේ සංස්කාරය තුළ පංචස්කන්ධ මේ අයිති වෙන්නේ නැහැ ඒකට. ඒ මේ සංස්කාර ස්කන්ධයට අයිති වෙන්නේ අපි ගනුදෙනු කරන අපි හිතන පතන දේවල් විතරයි. අපේ ලෝකයට අයිති දේවල් විතරයි. අපේ ලෝකයට අයිති වෙන දේවල් විතරයි. දැන් ඇමරිකාවේ කොහේ හරි තැනක මොකක් හරි දෙයක් තිබුණාට අපි ගිනි කන්දක් පුපුරනවා කියන්නේ. අපි දන්නේ නැත්තම් අපිට කිසිම සම්බන්ධයක් නැත්තම් අපේ සංස්කාරයක් වෙන්නේ නැහැ ඒක. හැබැයි ඔය ගිනි කන්ද තමන්ගේ ජීවිතයට බලපාන දෙයක් වුණොත් උදාහරණයකට තමන්ගේ නෑදෑයෙක් ඔතන ඉඳලා ඒකෙන් එයාට විපතක් වුණොත් අන්න එතනින් පස්සේ ඒක අපේ දෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි ඒක ගැන ශෝක කරන්න පටන් ගන්නවා. වැළපෙන්න පටන් ගන්නවා. අනේ අපේ කියන පටන් ගන්නවා. අන්න එතනින් ඉඳන් ඒක සංස්කාරය. එතකොට ඒ හැම දෙයක්ම අපි රැස් කරන දේවල්. සිතුවිලි පහළ කිරීම වශයෙන් එක්ක ඇලීම තියෙනවා, එක්ක ගැටීම තියෙනවා, එක්ක මුලාව තියෙනවා, එක්ක ඉරිසියාව තියෙනවා. මොනවා හරි විදිහකින් අපි ඒවා රැස් කරනකොට අපි දාගන්නවා. රැස් කරනකොට දාගන්නවා. පින් කරනවා කියන්නේ ඒකම තමයි. ඒ කියන්නේ පින් කරනවා කියන එක පව කරන කියන එක සමාන වෙන්නේ. ඔය පවුත් රැස් කරනවා, පිනුත් අපි රැස් කරනවා කියන ඔය සංස්කාර කොට ගැනීමම තමයි. පින් රැස් වෙන සංස්කාර කොට ගැනීම. හැබැයි එහෙමුණා කියලා පින් රැස් කරන එක කවදාවත් නවත්තන්න හොඳ නැහැ. මොකද සංස්කාර රැස් වෙලා සංස්කාර වලින් හොඳ විපාකත් ලබා දෙනවා, නරක විපාකත් ලබා දෙනවා. නරක විපාක ලබා දෙනවා අකුසල වලින්, අපුඤ්ඤාවි සංඛාර වලින්. හොඳ විපාක ලබා දෙනවා පුඤ්ඤාවි සංඛාර වලින්. ධාන ලෝකේ බ්‍රහ්ම ලෝකෙ උපදින්න හැකියාව ලබා දෙනවා ධාන තුලින්, ආනිඥාන සංඛාර. ඒ නිසා හැබැයි හැම දෙයක්ම අවසානයේ බැලුවම පැත්තකින් බැලුවම මේ ගමන් මඟ යෑම සඳහා පොහොර තමයි මේවා. ඉන්ධන තමයි. වාහනයක දාගන්න තෙල් තමයි මේවා. තෙල් දාන තාක් දුරට වාහනේ යනවා. කර්ම රැස් කරන තාක් දුරට මේ සංසාර ගමන යනවා.
එතකොට කවදා හරි දවසක තෙල් දානගෙන නැවතුත් ඉතින් එහාට මේ වාහනේට යන්න බෑ. ඒ වගේ සංස්කාර රැස්කීම නවත්තපු දවසට මේ වාහනේ යන්නේ නැතුව නවතින එක තමයි. ආයෙත් එහාට යන්නේ නැහැ. ඒකට සංස්කාර නැති කරන්න පුළුවන් රහත් වෙච්ච දවසට විතරයි. ඉතින් මෙහාට අනාගාමී වුණා තවදුරටත් සංස්කාර කියනවා රැස් වෙනවා. එතකොට රහත් වෙච්ච දවසක සංස්කාර රැස් වීම සම්පූර්ණයෙන්ම නවතිනවා. ඒ නිසා ඒ රහතන් වහන්සේ රහත් වෙච්ච දවසේ ඉඳන් කර්ම කරන්නේ කියන එකේ අදහස සංස්කාර රැස් කරන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ බණ කියනවා තමයි, භාවනාව කියලා දෙනවා තමයි, භාවනාව වඩනවා තමයි. හැබැයි ඒවයි කර්ම විපාක පිළිස කර්ම සකස් වෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ පිරිනවන පාපු දවසක කවදා හරි ආයි උපතක් සිද්ධ වෙන්නේ නැත්තේ. මොකද ඉඳන් ඉවරයි. ආයි යන්න බෑ. එතකොට ඒ සංස්කාර කියලා කියන්නේ ඒවට. එතකොට සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ඔය කතා කරපු තාක් සියලු සංස්කාර නිට්ටය නෑ. අනිත්‍යයි කියලා දැන ගැනීම. ඊට පස්සේ අවසානයේ 10 වෙනි සංඥාව ආනාපාන සති. ආනාපාන සති භාවනාව. එතන හරි ලස්සන ක්‍රමානුකූල අනුපිළිවෙල විග්‍රහයක් කරනවා ආනාපාන සති භාවනාව සම්බන්ධයෙන්. ඉතින්දී වෙනවා මේ අරණ්‍යයකට හරි ගහක් මුලකට හරි ජනයාගෙන් තොර වූ තැනකට හරි ගිහිල්ලා කය විජුවත් පළක් බැඳගෙන වාඩි වෙනවා. ඊට පස්සේ සතෝ වාසසතිනේ සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙළනවා. ඒත් ඉස්සෙල්ලාම ආනාපාන සති භාවනාව කරන කෙනෙක් මොකවත් හිතන්නේ නැහැ. මේ හුස්ම දිගද කොටද දැනෙනවා අඩුයිද ඒ මොකුත් හිතන්නේ නැහැ. ඉස්සෙල්ලාම කරන්නේ හොඳට තමන්ගේ කය විදිය තියාගෙන හොඳට තමන්ගේ පරිමුඛන් සතිය උපට්ඨමිත සිහිය ඉදිරියේ තියාගෙන ඉදිරියේ තියාගෙන කියන එක මොකක්ද අදහස? සිහියට පලා යන්න දෙන්නේ ඈතට යන්න දෙන්නේ තමන් ගාව රඳවල තියාගන්න. සිහිය ඒ මොහොතේදී පවතින වැදගත්ම දේ බවට පත් කරගන්න. මෙහෙම පත් කරගෙන සිහිය ඉදිරියේ තියාගෙන හුස්ම ගන්නවා, හුස්ම හෙළනවා. එතකොට එක හුස්ම රැල්ලක්වත් තමන්ගේ අවධානයෙන් ගිලිහිලා යන්නේ නැති විදිහට හොඳට සිහි කල්පනාවෙන් හුස්ම ගැනීම, හුස්ම හෙළීම සිද්ධ කරනවා. එහෙම කරගෙන කාලයක් පුරුදු කරද්දී තමයි තමන්ට තේරෙන්න පටන් ගන්න මේ දිග හුස්ම, කෙටි හුස්ම තියෙනවා. ඒ මොනවද කියලා. ඒකත් කාලයක් තිස්සේ හොඳට ප්‍රගුණ කරාට පස්සේ තමන්ට තේරෙන්න ගන්නවා සබ්බ කාය පටිසංවේදී. මේ මුළු හුස්ම පිළිබඳව සංවේදී බව ඇති වෙනවා. හුස්ම ගන්න එතන කාය කියලා කියන්නේ හුස්මට. හුස්ම නම් ඒක කාය. දැන් හුස්ම ගන්න පටන් ගන්න මොහොතේ ඉඳලා හුස්ම සම්පූර්ණයෙන්ම අවසන් වෙන අවස්ථාව දක්වාම මුළු සමස්ත මේ හුස්ම තුළම සිහිය පවතිනවා. හුස්ම හෙලන්න පටන් ගන්න වෙලේ ඉඳන් අවසන් වෙන වෙලාව දක්වාම මුළු කාලය තුළම තමන්ගේ සිහිය ඒ තුළ පවතින. ඒක ඉතාම අමාරුයි. එහෙම සිහිය තියාගෙන හරිම අමාරුයි. එතකොට ඒ විදියට සිහිය පුරුදු කරනවා. සම්පූර්ණය පරිසම්පන්න. දැන් මේවා ඉක්මනට කරගෙන යන්න තියෙනව නෙමෙයි. මේවා කාලයක් එක දිගට ආනාපාන සතිය ප්‍රගුණ කරාම පහවෙන අවස්ථාවක්. ඉතින් සුවිශේෂ පුද්ගලයෙකුට මේවා වේගවත් සිද්ධ වෙන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය අයට කල් වේලා අරගෙන කාලයක් තිස්සේ තමයි මේවා සිද්ධ වෙන්නේ. සබ්බකාය පටිසංවේදී. එතකොට කියන අස්සසිස්සාමිති සික්කදී හුස්ම ගනිමි ඉක්මනවා, පස්සසිස්සාමිති සික්කදී හුස්ම හෙළමී ඉක්මනවා. ඊට පස්සේ පස්සම්මය කාය සංඛාරය. කාය සංස්කාර සංසිඳුවමින් හුස්ම ගනිමි ඉක්මනවා, කාය සංස්කාර සංසිඳුවමින් හුස්ම හෙළමී ඉක්මනවා. ඒ කියන්නේ මොකද? කාය සංස්කාර කියලා එතන කියන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකට කාය සංඛාර කියන්නේ ඒකටයි. එතකොට මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක ඒක ඇත්තටම ඉබේම සංසිඳෙනවා. මේ භාවනාව කරගෙන යනකොට. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් හිතන්නකෝ ටිකක් මහන්සි වෙච්ච වෙලාවක මේ අපිට දැනෙනව නේද? හුස්ම ගන්නවා හෙලනවා වේගයෙන්. එතකොට ඒතන සංසිඳීමක් නැහැ. ඒක වේගවත් සිද්ධ වෙනවා. ඒක කායික ක්‍රියාදාමයන් සම්පූර්ණයෙන්ම නවත්තලා සෑහෙන වෙලාවක්
බොහෝම විවේකයෙන් හිමීට හුස්ම ගැනීම හැලීම කරන කෙනාට දැන් ශරීරයේ පැවැත්ම වේගවත් නැහැ. එතකොට මේ ශරීරය පුරා බොම්බ කරන්න අවශ්‍ය ලේ ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. හරි? අඩු වෙන්න පටන් ගන්නකොට මේ ශරීරෙ හදවත ගැහෙන වේගය අඩු වෙනවා. එතකොට ගොඩක් හුස්ම ගන්න අවශ්‍ය නැහැ. දැන් මේ හුස්මෙන් හදවත ගැසීම සිද්ධ කරන්නේ. එතකොට ගොඩක් වේගයෙන් හුස්ම ගන්න ඕනේ නැහැ. එතකොට බොහෝම තුනීවට හුස්ම ගැනීම. බොහෝම තුනීවට හුස්ම හෙලින්නේ. ඇඟ ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒ නිසා. එතකොට සම්බක දැන් එහෙම වෙලාවට මේ හුස්ම සංසිඳෙනවා. බොහොම තුනීවට තමයි හුස්ම ගන්න හුස්ම හෙලන්නේ. එතකොට ඒකට පස්සම්බය කාය සංඛාර කියලා කියනවා. ඊට පස්සේ මොකද ගන්නේ? ඊට පස්සේ ඒ පුද්ගලයා ආනාපානසති ඊළඟ අවස්ථාවටපත් වෙනවා. ඒ තමයි වේදනාව පිළිබඳව ඊට පස්සේ යාට දැනෙන්න පටන් ගන්නවා. ප්‍රීතිය. යාට වේදනාව කියන්නේ දුක නෙවෙයි විඳීම කියන එක. එතකොට ප්‍රීතිය දැනෙන්න පටන් ගන්නවා. සැපය දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයතය චිත්ත සංකාර ගැන මෙනෙහි කරනවා. ඒ කියන්නේ ආනාපානසති කරන ගමන්ම චිත්ත සංකාර ගැන සංවේදී වෙනවා. චිත්ත සංකාර කියන්නේ මොනවද? හිතේ ඇතිවෙන ඔය කලින් කතා කරපු රැස් කිරීම. එතකොට ඒවා පිළිබඳ සිහිය තියාගෙනම ආනාපානසතිය යෙදෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා සිත පිළිබඳව අවබෝධයටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට සිත පිළිබඳව අවබෝධයටපත් වෙතියා මේ චිත්ත පරිසංවේදී සිත පිළිබඳ හොඳට සැලකිල්ලෙන් ඉඳිවි හුස්ම ගැනීමේ යෙදෙනවා හුස්ම හෙලීමේ යෙදෙනවා. ඒ විදිහට හිත සම්බන්ධ කරගෙන ආනාපානසතිය දිගින් දිගටම නිරත වෙනවා. දැන් මේ තත්ත්වයට එනකොට එයා සෑහෙන මේ භාවනාව දියුණු මට්ටමට ආවා. ඊට පස්සේ අවසාන අධීරයට එනකොට එයා ධර්මතා සම්බන්ධ, කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්බන්ධ අවබෝධය ඇති කර ගැනීමෙන්ම මේ ආනාපානසතිය නිරත වෙනවා. එතකොට ධර්මතා සම්බන්ධය කියලා කියන්නේ එයා අනිත්‍යය අනුව දකිමින් හුස්ම ගන්නවා. අනිත්‍ය අනුව දකිමින් හුස්ම හෙලනවා. විරාගය නොඇලීම අනුව දකිමින් හුස්ම ගන්න හුස්ම හෙලනවා. නිරෝධය නිවීම, ඒ කියන්නේ නිවනනේ. විරාග නිරෝධ කියන්නේ දෙකම නිවනට කියන්නේ. ඉතින් නිවන අනුව දකිමින් හුස්ම ගන්නවා හෙලනවා. සීල කෙලෙස් නිවි යද්දී එය දකිමින් හුස්ම ගැනීම හුස්ම හෙලීම කරනවා. ඊට පස්සේ අවසානයේට පටිනිස්සග්ගාව පස්සේ මේ නිවන අවබෝධයටපත් වෙමින් ඒ නිවන අවබෝධය දකිමින් නිවන දකිමින් හුස්ම ගැනීම හුස්ම හෙලීම කරනවා. ඒකට ඒ කියන්නේ රහත් ඵලයටපත් වෙනවා. ඒකට ඔය தත්ත්වයට යනකම් ආනාපාන සතිය වඩන හැටි ඔය මේ ගිරිමානන්ද සූත්‍රය තුල දක්වනවා 10 වෙනි මේ සංඥාව හැටියට. ඉතින් ඔය ඔය ටික තමයි ගිරිමානන්ද සූත්‍රයේ දක්වන්නේ. මේ කාරණා ටික විග්‍රහ කරලා අවසන් වෙලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා ආනන්ද හඳුරට ආනන්දේ දැන් ගිහිල්ලා මේ ඔය දස සංඥාවන් ගිරිමානන්ද භික්ෂුන් වහන්සේට කියන්නේ උන්වහන්සේගේ අසනීප හොඳ වෙයි කියලා. ඉතින් කිව්වා වගේම ගිහිල්ලා ආනන්ද හඳුරෝ මේ ටික සත්‍යයනා කරනවා. මේක අහගෙන ඉඳලා ගිරිමානන්ද හඳුරෝ නැවත කවදාවත් නූපදින පරිදි අසනීපේ සුවයටපත් වෙනවා. ඒක තමයි ගිරිමානන්ද සූත්‍රයේ අන්තර්ගතය. හොඳයි. තව ප්‍රශ්න තියෙනවා නම් කියන්න නැත්නම් අපි අද ගොඩක් වෙලා ධර්ම සාකච්ඡා කළා. විවිධ ධර්ම කාරණාවන් ඉගෙන ගන්නට සහ අපේ දැනුම නිවැරදි කර ගන්නට, අපේ දැනුම අලුත් කර ගන්නට ඒ තුලින් අපිට අවස්ථාව උදා වෙනවා. ඉතින් ඒ වගේම මම හිතන්නේ අපි හිතනවා නම් අපි දන්න දේ නිවැරදිද, අපි කරන දේ නිවැරදිද, මම හිතන පතන ක්‍රමය, මම පුරුදු කරන ක්‍රමය නිවැරදිද කියන එක ගැන මෙනෙහි කරන්නට, ආපහු Taman ගැන හැරිලා බලන්නට කෙනෙකුට අදහසක් පහළ වුණා නම්, පහළ වෙනවා නම් අන්න ඒක ඊටාම වටිනවා. ඒකෙන් අපි අදහස් කරන්නේ නැහැ අපි කරන දේ වැරදි කියන එක. ඒක නිවැරදි වෙන්න පුළුවන්. යම්
වැරදි අවබෝධයක් තියෙනවා නම් ඒවා ගැන ආපස්සට හිතන්නට පෙරමෙන එක ඉතාම වටිනවා. ඉතින් විවිධ ධර්ම කාරණාවන් අපි මෙතෙන්දී සාකච්ඡා කළා. ඉතින් ඒ තුලින් උසස්ව ධර්මඥානයක් අපි ලැබුවා. ඉතින් ඒ ලැබු ධර්මඥානය අනිවාර්යයෙන්ම අපේ ජීවිත ආලෝකවත් කරලීමට උපනිශ්‍රය වෙනවා ඇති. එහෙනම් මේ ලැබු දහම් දැනුම අපට මෙලොව සුවදායක කරගන්නටත් සසර සුවදායක කරගන්නටත් හේතු වේවා. සියලු සසර දුකින් අත මිදී ලබන උතුම් ධර්මාවබෝධය උතුම් නිර්වාණ අවබෝධය පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපවත් වේදාල අතිපූජනීය මණිහි මහානායක මහින්පාණන් වහන්සේ අති ගෞරවනීය ගඟඩොළ සෝමහාමුදුරන් වහන්සේ මේ උතුම් කුසල අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය සත්‍යකට පැමිණෙත්වා උතුම් නිවන් සුවයෙන් සැනසෙත්වා කියලා සාදු කියලා අප නමින් පරලෝසපත් සියලු ඥාතීන්ටත් පින් කැමති සියලු දෙවියන්ට මේ පින් සුවය පිණිස පවතිවා සියලු සසරින් මිදී ලබන උතුම් නිවන් සුව පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මේ උතුම් කුසලයන් සංසයන් අප හැම දිනාටම ජාති ජරා මරණ ආදී අනන්ත දුක් ඇති සසරින් මිදී ලබන උතුම් නිවන් සුව පිණිසම පවතිවා. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් සියලු යහපත උදා වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු